ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත උන්වහන්සේගේ අභිමුඛයේ ඉරිදා දවසක දෙවියන් වහන්සේගේ වචනේ හා එක්ව ඔබ සමග ඔබ දැකීමට ලැබීම මහත් ප්‍රීතියක්. පසුගිය දවසේ අපි නත්තල් දේවමේ අපි සහභාගී වුණා සජීවීව. මාගේ සහෝදර සහෝදරයන් සියලු දෙනාම ඔබ එම දේවමේට සජීවීව සහභාගී වෙලා ඔබ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුවයි කියලා මම විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් දුරකථනයෙන් අපට කතා කරලා ඔවුන්ගේ සුබ පැතුම් අපට එකතු කළා. ඒ නිසා ඒ සියලු දෙනාටම මගේ හදවතින්ම ශුද්ධෝත්‍රිත ස්වභාව තොටලංග සාකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාටම සුබම සුබ නත්තලක් වේවා කියලා නැවත මම ප්‍රාර්ථනා කරමින් අද දෙවියන් වහන්සේගේ වචනය මම ඔබත් එක්ක බෙදා ගන්නට සූදානම් වෙනවා. පසුගිය දවස් කාලයේ මුළුල්ලේම දවස් 365ක පිරීමේ අවුරුද්දේ අපේ ජීවිතේ මුළු මහත් ලෝකයේම මේ අවස්ථාවක මොනවාද කරන්න කියලා ඊළඟ බලාපොරොත්තුවක් නැතිව සිටි මොහොතක වුණා දෙවියන් වහන්සේ අපව අතාරියේ නැහැ. සියලු දේවලින් උන්වහන්සේ පෝෂණය කළා. උන්වහන්සේගේ සතුට, උන්වහන්සේගේ ආශිර්වාදයේ ප්‍රීතිය, කරුණාව ඒ අපේ සමග නොඅඩුව තබා අපත් එක්ක උන්වහන්සේ සිටින බව අපිට දැනෙන්න සැලැස්සුවා. ඒ දෙවියන් වහන්සේට මම ප්‍රශංසා කරනවා. මම විශ්වාස කරනවා සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ සියලු දෙනා උන්වහන්සේගේ අභිමුඛත්වය ඔබ සමග ගමන් කරන ඒ අත්දැකීමත් එක්ම ඔබ ඉදිරියට ගමන් කරයි කියලා මම විශ්වාස කරනවා. අපගේ යාඥාවලට පිළිතුරු දුන්න දෙවියන් වහන්සේට අපි ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා. අද දවසේ මම විශේෂයෙන්ම 2020 අවසන් ඉරුදින දේහමේටයි අපි මේ සවන් දෙන්නේ. අපි මේ සහභාගී වෙන්නේ. එහෙනම් මේ මුළු මහත් අවුරුද්දම ස්වාමින් වහන්සේ අපව ගෙනවිත් තිබෙනවා. කෙසේද අපි 19 දී විස්ස ලබන්නට ප්‍රථමයෙන් 19 දී අපේ තීරණය මොනවද? 19 අපේ තීරණය මොනවද? ගත්ත ඉලක්කයන් මොනවද? ඉදිරියේ තබාගත්තා වූ අරමුණු මොනවාද? අපේ දර්ශනය මොනවාද? ඒවා ළඟා කරලීම සඳහා අප විසින් ඇති කරගත්තා වූ කාල පරිච්ඡේදයන් මොනවාද? සැබවින්ම අපි ඒ ආශිර්වාදයේ ඉලක්කයට ළඟා වුණාද? සමීප වුණාද? සාර්ථක කරගත්තද? කොච්චරම් දුරකින්ද අපි ඉන්නේ? අපගේ ආත්මික ජීවිතය, අපගේ ව්‍යාපාරය වෙන්න පුළුවන්, අධ්‍යාපනය, ඔබගේ පෞල් ජීවිතය, මේවා සඳහා අපි ඉලක්කයන් තබලා තමයි මේ අවුරුද්ද අපි ආරම්භ කරන්නේ. අද දවසේ මම ඔබට කියන්න කැමති, ඔබ උද්‍යෝගිමත් කරන්නට කැමති, තව දින කිහිපයකින්, 4කින් නැත්නම් තව දවස් 3කින් අපි හිතනවා තව අලුත් අවුරුද්දකට අපි පාතබන්නට යනවා. අලුත් දෙයකට පාතබන්නට ප්‍රථමයෙන් අපි පසු කරගෙන ආවා වූ මාර්ගය ගැන අපි කල්පනා කළ යුතුයි. මොනවාද ඇතිවෙච්ච වැරදි? මොනවාද අතපසු වී අපි වැඩි දියුණු කරගත යුතු කාරණාවන් මොනවාද? මේවා පිළිබඳව දෙවියන් වහන්සේ අද ඔබට කියන්න කැමති වෙන දේ ගැනයි මම ඔබ සමග බෙදා ගන්නට සූදානම් වෙන්නේ. ඔබත් අලුත් අවුරුද්දකට පාතබලා දෙවියන් වහන්සේ කරපු ආශිර්වාදයන්ට ප්‍රශංසා කරමින් හදවතින් කෘතඥ වේදීව උන්වහන්සේට ස්තුති ප්‍රශංසා ඔසවමින් නමස්කාරයක් සමග ඔබ මේ අවුරුද්ද අවසන් කරමින් දෙවියන් වහන්සේ දෙන්නට බලාපොරොත්තු වෙන ඒ නැවුම් අවුරුද්දේ සමිඳුනේ වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතයේ ඉෂ්ට කරන්න කියනා වූ ඒ අරමුණින් පාතබන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා. කී දෙනෙක් මේ වෙනකොට මේ ගැන ඔබ පසු කරගෙන ආව මාර්ගය ගැන නතර වී කල්පනා කළා? කී දෙනෙක් දේව අභිමුඛයේ ඔබගේ ආත්මික ජීවිතය පිළිබඳව අතීත ආවර්ජනයකට ඔබ යෙදුණාද? ඔබ කොතරම් දියුණුවක් කරා ගමන් කර අවසන් කර දිනවද? ළඟා වී තිබෙනවද ඉලක්කේ කරා? කල්පනා කළා. බොහෝ වෙලාවෙදී අපි කල්පනා කරන්නේ අපේ සමාදානය කියලා කියනකොට, අපේ ආශිර්වාදය කියලා කල්පනා කරනකොට අපි හම්බ කරපු අපිට ගෙවල් කීයක් තියෙනවද?
වාහන කීයක් තිබෙනවද? account එකේ ගිණුමේ කොතරම් මුදල් ඉතිරි කරලා තියෙනවද? රත්තරන් භාණ්ඩ කොච්චරක් ඉතුරු කරලා තියෙනවද? මෙන්න මේවා තමයි අපි ආශිර්වාදය කියලා හිතන්නේ. මිනිස්සුගේ සඵලත්වය කියන්නේ මේ ලෝකේ අපි දකින සඵලත්වය පමණක් නෙවෙයි. සැබවින්ම මේ ලෝකේ අපිට తాවකාලිකයි. අපට උන්වහන්සේ සූදානම් කර තියෙන රාජ්‍ය නිවාසය එහෙම නැත්නම් පුරවැසි භාවය ස්වර්ගයේ තිබෙනවා. අපි తాවකාලිකව මේ පොළවේ ජීවත් වෙනවා නම් අපගේ සදාකාලික ජීවනය ස්වර්ගයේ තිබෙනවා. ඒ සඳහා අපේ ජීවිතේ අපි කොතරම් දුරට ප්‍රයත්නයන් දරලා තියෙනවද? වේස මහන්සි වෙලා තියෙනවද? ඒ වෙනුවෙන් රැස් කරලා තියෙනවද ගැන ඔබ මොහොතක් කල්පනා කරලා බැලුවද? 2020 නිකම් COVID-19 නැත්නම් කොරෝනාත් එක්කම ඔබ ගත කරලා ඉවර කරාද? මගේ හදවතේ දැනුණු කාරණාවක් තමයි මේ COVID කියන එකයි නැත්නම් මේ කොරෝනා කියන වෛරසය අපේ ජීවිතයට නැත්නම් අපේ මේ සමාජයේ උන්වහන්සේ ඉන්න අවසර දුන්නේ අපිව නැති කරන්න නෙවෙයි, අපව ඇති කරන්නට, අපව විනාශ කරන්නට නෙවෙයි, අපව නිර්මාණය කරන්නට. බොහෝ දෙනා මම විශ්වාස කරනවා බොහෝ දෙනෙක්ම දේව අභිමුඛයේ දනින් සිට තමගේ ආත්මික ජීවිතයේ සඵලත්වය ගොඩ නැගීමක් කරගත්ත අවුරුද්දක් නම් ඒක 2020 වෙන්නට අවශ්‍යයි. ඇයිද කිව්වොත් ඔවුන්ට පිටතට යන්නට, ඇවිදින්නට, රැකියාවට යන්න, වෙළඳාමට යන්න, ක්‍රීඩා කරන්නවත් අපිට මේ රටේ අවසර තිබුණේ නැහැ. වසංගතය පැතිරෙන්නට ඉඩ නොදී ඔවුන් වසා දැමුවා රට. මේ මම කතා කරන මේ අවස්ථාවේදී පවා ඔබට ප්‍රවෘත්ති එනවා ඇති. අහවල් ස්ථානය උදකලා කරලා තිබෙනවා කියලා. තාමත් වසංගතය අවසන් වෙලා නැහැ. මගේ දැනුමට එන ආකාරයට මේ 2020 ඇති වුණා වූ මේ වෛරස් මේ වසංගතයට වඩා ඒක සැම්පල් එකක් විතරයි. ඒක පරීක්ෂණ මට්ටමේ තිබුණු විස බීජයක් පමණයි. නමුත් ඒකේ හොඳම එක 2021 එනවාද කියන පොඩි හදවතේ ගැස්මක් තියෙනවා. එනම් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ සමග කොතරම් ළඟා කරගත යුතුද? එන්නව සියලුම කාරණාවලට මුහුණ දීම සඳහා අපේ පුහුණුව කොයි වගේ තිබිය යුතුද? අපේ ව්‍යායාමයන් කෙලෙස තිබිය යුතුද? ශාරීරිකව පමණක් නොවේ ආත්මික පැතිකඩයෙන් අද අපි කල්පනා කරමු. අපි නිවැරදි කරගන්නට උත්සාහ කරමු මගේ සහෝදරයා සහෝදරිය. මේ ලෝකේ ඇසෙන්න තියෙන කිසි කාරණයක් සුන්දර නැහැ. සෑම දෙයක්ම අපේ සමනට වැටෙන ප්‍රවෘත්ති එකින් එක දවසින් දවස අපව කුතුහලයකට ඇතුළත් කරනවා විතරක් නොවේ අපට ලොකු බයක් තිකැස්සීම අපට ළඟා කරලා දෙනවා. දැන් එංගලන්තේ බ්‍රිතාන්‍යයෙන් එන ගුවන් යාන ලංකාවට තහනම්. ඇයි? ඒ රටින් එන පුරවැසියන් පිළිබඳව ලොකු විශේෂත්වයක් දක්වනවා. ඇයි? තවත් උග්‍ර විස බීජයක් පැතිරෙන බවට ආරංචි ලැබෙනවා. වෙන කොහෙන්වත් නෙවෙයි අවුරුදු 2000කට ප්‍රථමයෙන්ම මේ පොතේ ලියලා තියෙනවා. මේවා සිදු වෙනවා කියලා. එක්සේනම් මේක දේවදරුවන්ට පුදුම කාරණයක් නොවේ. මවිත වෙන්නට හේතුවක් නොවේ. අපිට මේවා ලියලා දීලා තියෙන්නේ කටපාඩම් කරලා පොත ඇතුලේ තියාගන්න නෙවෙයි. අපේ හදවතේ ඒවා ක්‍රියාත්මක කරන්නට. අපේ ජීවිතේ සඳහා සූදානම් කර ගැනීමටයි. මම මහ ප්‍රීතියෙන් සිටිනවා අද දවසේ. ඇයිද කිව්වොත් මගේ දෙවියන් වහන්සේගේ පැමිණීම ඉතා ඉක්මනින් සිදු වෙන්නට යනවා. බය කවුද? සූදානම් නැති මිනිසයා. වාත්මිකව සූදානම්ව සිටිනවා නම් මෙන්න අභියෝගයේ 2021 දෙවියන් වහන්සේගේ පැමිණීම සිදු වෙනවා නම් නාසගේ අභිමුඛයට යන්නට මම සූදානම් කියන ස්ථාවරයකට ඔබ පැමිණෙන්නට අවශ්‍යයි. රටේ ලෝකයේ සිදුවෙන කාරණාවන් දිහා බලලා ඔබ පුදුම වෙන්නට එපා. රටේ ලෝකයේ සිදුවෙන දේශපාලන විපර්යාසයන් ගැන, උද්ඝෝෂණයන් ගැන, විප්ලවයන් ගැන ඔබ මවිතයකටපත් වෙන්නට එපා. මන්ද කිව්වොත් එහෙම
දෙවියන් වහන්සේ අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් මේ පිළිබඳව උන්වහන්සේ අපට දැනුම් දී තිබෙනවා. උන්වහන්සේ අපට දැනුම් දී තිබෙනවා. ඒ නිසා ඔබ ඒ ගැන පුදුමයට පත් වෙන්නට අවශ්‍ය නැත. අපි දේව අභිමුඛයේ රැඳී සිටිමු. අපගේ මනස කිසි දෙයකට කැළඹෙන්නට ඉඩ නැහැර. මගේ දෙවියන් වහන්සේ එනවා. මම උන්වහන්සේ මුණ ගැසෙනවා. ඒ සඳහා මගේ දෙවියන් වහන්සේගේ වචනයෙන් මම සන්නද්ධ වෙනවා කියන අරමුණ ඇති උන්වහන්සේගේ අභිමුඛයේ රැඳී සිටින්න. අද දවසේ අපි යාඥාවක් සමග දේව අභිමුඛයට ඇතුල් වෙමු. අපට මහත් ලෙස ප්‍රේම කරන්නා වූ දේවී පියාණනි, මේ දවස ගැන වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වහන්සේ අද දවසේ අපත් එක්ක කතා කරන්නට සූදානම්ව සිටින නිසා මෙන්න ස්වාමිනී, මෙන්න අපගේ සවන්පත් විවෘත කරමින් හදවත හිස් කරමින් ඔබගේ අභිමුඛයේ දනින් සිටිනවා. වහන්සේ කතා කරන්න අපි සවන් දෙන්නම්. සවන් දීම පමණක් නෙවෙයි ස්වාමිනී, වචන අපගේ ජීවිතය තුළ අධ්‍යයනය කරන්නට, මෙනෙහි කරන්නට, ක්‍රියාත්මක කරන්නට ශුද්ධාත්ම දෙවි පියාණනි ඔබගේ ශක්තිය අපට දුන් වෙනව. මෙන්න අපි අටහත් වෙනවා. මක් නිසාද අපිට කිසි දෙයක් වහන්සේගෙන් තොරව කරගන්නට බෑ ස්වාමිනී. ශුද්ධතුනි, වහන්සේගේ කරුණාව නැතිනම් අපි නිෂ්ඵලයි. ඔබගේ කරුණාව අපට දෙනු වෙනව. එදිනෙදා අපට අවශ්‍ය ඒ කරුණාව ඔබගේ අභිමුඛයෙන් ඔබගේ දේව දරුවන් වෙතට ඔබගේ ස්වාමිනී විශ්වාසනීය ධර්මිෂ්ඨ ජීවිතයක් මේ පොළවේ ගත කරන්නට උත්සාහ කරන සෑම දූ දරුවෙකුටම ඔබ වහන්සේ ප්‍රදානය කළ මැනව. මක් නිසාද මේ ලෝකේ ජීවත් වෙන කිසි කෙනෙක් විනාශ වෙනවට ඔබ වහන්සේ කැමති නැහැ. ඒ නිසායි ස්වාමිනී වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා වන යේසුස් වහන්සේව මේ පොළවට දී වදාළේ. කිසි කෙනෙක් විනාශ නොවේ, සියල්ලන්ම සදාකල් ජීවනයට ඇතුල් වෙන්න ඕනේ කියන ඒ අරමුණ දර්ශනය වහන්සේට තිබුණ නිසායි. යේසුස් වහන්සේගෙන් තොර කිසි කෙනෙකුට ස්වර්ගයක් නැහැ, සදාකාල ජීවනයක් නැහැ. සෑම මිනිසෙක්ම පාපයට ලක් වෙලා, පාපයට වහල් වෙලා දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ සහ වහන්සේගේ අභිමුඛයෙන් උන් ඉවත් වී සිටිනවා. යේසුනේ වහන්සේ මේ ලෝකයට උපත ලබා අප වෙනුවෙන් මේ ලෝකේ ජීවත් වී කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කළේ. ඒ පූජාව යේසුනේ වහන්සේගේ ලේ වලින් මේ ලෝකය වහන්සේගේ ප්‍රේමය, යේසුස්ගේ ප්‍රේමය හඳුනාගෙන ඒ ප්‍රේමයේ ලේ ධාරාව තුළට ඇතුල් වී වහන්සේගේ ගැලවීම අත්පත් කරගෙන දේව දරුකමේ ඒ උරුමය ලබාගෙන ස්වර්ගය සඳහා සූදානම් කරලීමයි වහන්සේගේ එකම අරමුණ. ස්වාමිනී, සියල්ලන්ගේ ගැලවීම උදෙසා යාඥා කරනවා. වහන්සේ කරුණා කරමින්, වහන්සේගේ දයාව දක්වමින් ඔබගේ අභිමුඛයට සෑම දූ දරුවෙක්ම ලං කරගත් මැනව. සුභාරංචියේ වැසී තිබෙන සෑම දොරටුවක්ම දෙවි පියාණනි වහන්සේ විවෘත කරන්න. මේ වර්ෂයේ අවසාන ඉරුදින ඔබගේ දරුවන් ඔබගේ අභිමුඛයේ රැඳී සිටිනවා. කොතන සිට හෝ මේ වචනයට යමක් සමන් දෙනවා නම් ඔවුන්ගේ ගැලවීම වෙනුවෙන් මම යාඥා කරනවා ස්වාමිනේ. වහන්සේගේ නාමය අඳුරන ජේසුස් නම් ඒ දේව පියාණනි, දෙවි පියාණනි ඔබගේ නාමය දරන යේසුස් වහන්සේගේ ඒ පුත්‍රයේ උරුමකම ලබාගෙන තාමත් වැටි යනවා නම් ස්වාමිනේ, ඔවුන් පාපේ වහල් වී සිටිනවා නම් පසුතැවිලි වෙන්නට වහන්සේ කරුණා කළ මැනව. මේ දින ගාන වහන්සේගේ අභිමුඛයේ රැඳී සිට තමාගේ හදවත සෝදිසි කරලා සූදානම් කරමින් වහන්සේට ලං වෙන්නට උපකාර කළ මැනව. ස්වාමිනී, දැනුදු වහන්සේ කතා කරන්න, ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසු විහිටයි. අද දවසේ විනාඩි කිහිපයක් මම ගත්තා ඔබත් එක්ක යාඥා කරන්න. ඒකත් මම හරිම දුකෙන් ඉන්නේ. දේව සභාවේ ඉරිදා දේව මෙහෙ පවත්වන අවස්ථාවේදී මම සෑම කෙනාම ළඟට අරගෙන යාඥා කරනවා. ඇයිද කිව්වොත් මම යාඥාවෙන් ඔබ උද්‍යෝගිමත් කරන්නට කැමතියි. සෑමදා අලුයම උන්වහන්සේට කතා කරන්න. රාත්‍රියේදී උන්වහන්සේත් එක්ක කතා කරන්න. පැය 24 ඔබට ලැබෙන වෙලාව දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ගත කරන්න. යේසුස් වහන්සේට තුරුල් වෙන්න. යාඥාව ඔබේ ජීවිතේ ජයග්‍රහණයේ දොරටුවයි. දෙවියන් වහන්සේට ලං වෙන්න තිබෙන විශේෂිතම දොරටුව සහ මාර්ගය යාඥාව.
ඔබේ ජීවිතයේ ශුද්ධකම, ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ අරමුණ මේ සියල්ලම ළඟා කරලා දෙන්නේ යාඥාවයි. ඒ වචනේ කියවන්න. එතකොට ඔබට දේව දර්ශනය දකින්න පුළුවන්. දෙවියන් වහන්සේගේ සැලැස්ම අවබෝධ කරගන්නට පුළුවන්. මේ දෙක නිසි ආකාරයෙන් කරනවා නම් ඔබට කිසි වසංගතයකට බය නැහැ. වසංගතයක් වගේ කුඩාරමට ලංවන්නේ නැහැ කියලා ඔබ ගායනා කරනවා නම් ඒකට යාඥාව සහ දේව වචනය ඔබේ ජීවිතයේ තිබිය යුතුයි. මම කිසි වසංගතයකට මම ලංවන්නේ නැහැ. මගේ කුඩාරමට ලංවන්නේ නැහැ. මක්නිසාද මම ජේසුස් වහන්සේගේ ඒ බල කොටුව තුල සිටින නිසා කිසි සතුරෙක් මට ලං වෙන්නේ නැහැ. මා වෙනුවෙන් යුද්ධ කරන මගේ සේනාවල ස්වාමින් වහන්සේ මා පෙරටුව සිටින නිසා මා සැලවෙන්නේ නැහැ. මේ සර්ව බලධාරී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනාට මම අද ආශිර්වාද කරනවා. ලෝකේ කොතන හරි තැනක රටක ඉඳලා ඔබ ස්ථානික ගෘහයක ව්‍යාපාරික ස්ථානයක ඔබ රැකියා කරන ස්ථානයක ඉඳලා මේකට සවන් දෙනවා නම් ඔබගේ තනිකමට ඔබ ළඟ සිටින ඔබට සමීපව සිටින ඔබගේ අසරණ කමේදී ඔබගේ බලාපොරොත්තු කඩවෙච්ච ඒ අවස්ථාවේදී ඔබව සනසන දෙවි කෙනෙක් ඔබට ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ. වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ. ඔබ ලෙඩක ඉන්න පුළුවන්. ඔබගේ හදවත ලෙඩ වෙලා ඉන්න පුළුවන්. මනසේ රෝගයක් වෙන්න පුළුවන්. මේ ජේසුස් වහන්සේට ඔබගේ හදවත මනස බාර කරන්න ඔබට උන්වහන්සේගේ ආශිර්වාදයේ හස්තය සමීපව තිබෙනවා. ආමෙන්. ආමෙන්. සතුටින් දෙවියන් වහන්සේගේ වචනේ තුලට ගමන් කළමු. අද දවසේ මම කියවන්නට කැමති පිලිපි පොතේ 3:14 සියලු දෙනාම ඉතාමත් ප්‍රිය කරන දේව වචනයක් කියලා මම දන්නවා. පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තිය මක්නිසාද සෑමෝම මේ වචනයට ඉතාමත්ම ආසයි. ගෙවල් වල බිත්ති වල ගොඩක් එල්ලලා තියෙනවා. දේව සේවයේ නියැලෙන ගොඩක් අය කටපාඩමින් කියනවා. මේ සියලු දේ කියන ඔබ ඒ වචනේ සඳහා ජීවත් වුණාද ඔබ සූදානම් කරගත්තද කියන එක ගැන තමයි අද පොඩ්ඩක් ඔබත් එක්ක මම කතා කරන්න සූදානම් වෙන්නේ. පිලිපිය කෙල්දින පුතකத்திலே 3ஆம் அதிகாரம் 14ஆம் வசனம். පිලිපි 3:14 ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පල කරා දුවමි. තරගයක් ගැන පෞල්තුමා මේ ස්ථානයේ ලියා තිබෙනවා. ඉතින් මේකේ ලොකු රහසක් ගැබ්බී තිබෙනවා. මේ වචන මේ වගන්තිය මම අධ්‍යයනය කරනකොට මෙනෙහි කරනකොට දෙවියන් වහන්සේ මේ ලෙස මට මේක කඩලා පෙන්නුවා. මේ බලන්න පළවෙනි කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුල. එහෙනම් අපට තරගයක් තිබෙනවා. ඒක තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපි කිතුණුවන් කියලා අපි ප්‍රකාශ කරනවා නම් අපි කිතුණුවෙක් හැටියට අපි මේ ගැන අධ්‍යයනය කරනවා නම් ඒ පමණක් නොවේ. ඔබ හිතනවා නම් මම කිතුණුවෙක් මම ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් කියලා. ඔබගේ ජීවිතය රඳා පවතින්නේ දෙවියන් ක්‍රිස්තුස් වහන්සේ තුල. ක්‍රිස්තුස් වහන්සේට බාහිරව ඔබට කිතුණු ජීවිතයක් නැහැ. මාළුවා මොහොතේ ජීවත් වෙනවා. මාළුවව ගොඩට අරන් දැම්මම ඌ මාළුවෙක් නෙවෙයි. ඌ අවුවට වේලල ගත්තම කරවල වෙනවා. එහෙනම් අපිට ඒ වතුරේ තමයි අපිට ඉන්න ඕනේ. අපි ක්‍රිස්තුස් වහන්සේගේ දරුවෙක් නම් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්න ඕනේ. එහෙනම් මේ තරගයක් තියෙන ඕ දිනුම් පොළ කරා දුවනවලු. එහෙනම් මේ රේස් එකකට මේ කිතුණු ජීවිතය සම්බන්ධ කරනවා. අපේ කිතුණු ජීවිතය තරගයක් ලෙස මේ ස්ථානයේ පෙන්වුම් කරනවා. ඩාවන තරගයක්, මැරතන් එකක් වෙන්න පුළුවන්, මීටර් 100 තරගයක් වෙන්න පුළුවන්. මම හිතන විදිහට මේ කිතුණු ජීවිතයේ තරගය කියන්නේ මැරතන් තරගයක් කියලා. ඉතින් මේ ගැන අපි පොඩ්ඩක් අධ්‍යයනය කරමු. ඔබ දැන් සියලු දෙනාම ස්ටේඩියම් එකකට එන්න, ග්‍රවුන්ඩ් එකක නැත්නම් ක්‍රීඩකයේ කියන ස්ථාවරය අරගෙන මේ දේව වචනය ඔබ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඔබට ඉතාමත්ම සතුටුදායක ආරංචි කීපයක් ඔබට ලැබෙවි.
ඒත් එක්කම ඔබ නොසිතූ තැනක ඉඳලා මේ ගැන කල්පනා කරાવી. වෙනසක් අද ඔබගේ ජීවිතය ඇති වෙන්නට ඕනේ 2021කට පාතබන්නට ඉස්සෙල්ලා ක්‍රිස්තුස් වහන්සේ තුල එහෙනම් අපේ තරගයට රාමුවක් තිබෙනවා. අපි රාමුවෙන් පිට දුවන්නේ නැහැ. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේ තුල තමයි අපේ මේ රාමුව තිබෙන්නේ. මේ රාමුව තුල තමයි අපගේ තරගය තිබෙන්නේ. එහෙනම් රාමුවක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා අපිට. මේ ග්‍රවුන්ඩ් එකේ තමයි අපි දුවන්නේ. ස්ටේඩියම් එකක් තියෙනවා. මේ ස්ටේඩියම් එක ඇතුලේ අපිට ධාවන පතයක් තිබෙනවා. මේ ධාවන පතේ තුල තමයි අපි දුවන්නේ. ඔබ දන්නා නීති රාමුව. එක තරඟකරුවන්ට ධාවන පතයක් දීලා තියෙනවා. ලයින් එකක් දීලා තියෙනවා. මේ ලයින් එකේ දුවන්න ඕනේ. අපේ ආත්මික ජීවිතයට සුද්ධකම නැමැති ලයින් එකක් දීලා තියෙනවා. ඒ ලයින් එකේ ක්‍රිස්තුස් වහන්සේ තුල මේ තරඟය අපි දුවන්නට බැඳී සිටිනවා. ලයින් එකෙන් පණින අයට ඔබ දන්නා ලකුණු අඩු වෙනවා. සමහර වෙලාවට උන් තරඟ නීති උල්ලංඝනය කරයි කියලා ඔවුන්ව ඒ තරඟයෙන් අයින් කරනවා. ඉතින් අපට තියෙන රාමුවක්. ඇයිද කිව්වොත් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවනි කාරණය දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ තමයි මේ තරඟය. මේ තරඟයේ නිර්මාතෘ මේ තරඟයේ අධ්‍යක්ෂකවරයා මේ තරඟයේ විනිශ්චයකරුවරු ප්‍රධාන විනිශ්චයකාරතුමාණන් මේ අපේ දෙවියන් වහන්සේගේ ස්පොන්සර්ෂිප් එක හම්බෙන්නේ දෙවියන් වහන්සේගේ. බලන්න ගොඩක් වෙලාවට ලංකාවේ රටේ තොටේ ක්‍රීඩාවක් පවත්වනවා නම් කියනවා මේක කාගේ අනුසාරයෙන්ද නැත්නම් කාගේ අනුග්‍රහයෙන්ද මේක පවත්වන්නේ. අද අපේ ජීවිතයේ තිබෙන මේ ආත්මීක තරඟයේ අනුග්‍රහය දක්වන්නේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට මේ තරඟය තිබෙනවා. එහෙනම් මේ තරඟයේ ඒ අනුග්‍රහය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් නම් ඒ තරඟයේ පිළිබඳව දර්ශනය කාගේද? දෙවියන් වහන්සේගේ. ඒ තරඟයේ දර්ශනය දෙවියන් වහන්සේගේ. එහෙනම් මේ රේස් එකේ බාරකරු කවුද? දෙවියන් වහන්සේ. අපගේ මේ ජීවිතේ අප කරන සේවයේ ව්‍යාපාරයේ විවාහයේ අධ්‍යාපනයේ සීල කාරණාවල අනුග්‍රහය ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ. අපි දුවන මේ ආත්මික තරඟයේ අපගේ සේවය තුළ අපට බාරකරුව සිටින්නේ දෙවියන් වහන්සේ. අපි ගත කරන මේ ආත්මික ජීවිතයේ ආත්මික සේවය තුළ බාරකරු දෙවියන් වහන්සේ. බොහෝ දෙනෙක් සේවය කරන බාරකාරයෙක් නැහැ. ඔවුන් කාටද සේවය කරන්නේ? කාගේ සිදුවිල්ලක්ද කාගේ දර්ශනයක්ද මේ පොළවේ ඔවුන් දියත් කරන්නේ? අරමුණක් නැහැ. අහන්න ඔබගෙන් ඔබ අහන්න ඔබ කාගේ කීමටද ඔබ සේවය කරන්නේ? කාගේ කැමැත්තක්ද මේ පොළවේ කරන්නේ? ඔබ දන්නේ නැත්නම් යාඥාව ඉගෙන ගන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ කැමැත්ත මේ පොළවේ ඉටු වේවා. එසේනම් ඒ ස්වර්ගීක කැමැත්ත මේ පොළවේ ඉටු කරන පිණිස තරඟයේ දුවන පිණිසයි ඔබව සූදානම් කරන්නේ. එහෙනම් ඔබ අහලා වැඩ කරන්න ඉගෙන ගන්න. දැන් මම එන්න දේශනාවට එන්න. එහෙනම් අපේ ව්‍යාපාරය කල්පනා කරලා බලන්න ඒකේ බාරකරු කවුද? දෙවියන් වහන්සේ. අපේ රැකියාවේ බාරකරු මගේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔබගේ උසස් වීම සැපෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඔබගේ නියමයන් පැමිණෙන්නේ ස්වර්ගයෙන්. උන්වහන්සේ ඔබට තෑග්ගක් දෙනවා නම් ඒ තෑග්ග తాවකාලික තෑග්ගක් වෙන්නේ නැහැ. උන්වහන්සේ දෙනවා නම් ඒක සදාකාලික තෑග්ගක් කොට ඔබට උන්වහන්සේ ලබා දෙනවා. ඔබගේ ඇදහිල්ලට ඔබට තිබෙන විශ්වාසයට යම්කිසි සැලවීමක් ඇති වුණා නම් සැකයක් ඇති වුණා නම් යක්ෂයා එතන සිටිනවා. අද දවසේ මම මොහොත කියනවා නුඹගේ ජීවිතේ දේව දරුවන්ගේ ඒ විශ්වාසනීයදී ජීවිතේ නුඹ බැහැරට ඵලයන්න. නුඹට ළඟා වෙන්න බෑ. මක්නිසාද තරංගයේ ආරම්භ කරේ දෙවියන් වහන්සේ. ඔටුන්න අයිතිකරු දෙවි පියාණන් වහන්සේ. එහෙනම් මේ ජීවිතයේ පිළිබඳව ඒ අනුග්‍රහය තිබෙන්නේ දෙවියන් වහන්සේගේ. මේක ක්‍රීඩාව දෙවියන් වහන්සේගේ නම් මේ තරඟාවලිය දෙවියන් වහන්සේගේ නම් නීති රීති තිබෙනවා. මේ නීති රීති මේ ලෞකික නැත්නම් මේ ලෝකයට සම්බන්ධ නීති රීති නොවේ ස්වර්ගීක නීති රීති. ඔබ ස්වර්ගීක ඒ නීති රීති අනුව වහන්සේගේ ක්‍රමවේදයේ අනුව සලස්ම අනුව
ඔබ මේ තරගයට සහභාගී වීමට අවශ්‍ය වී තිබෙනවා. ඔබට කියලා නීතියක් ඔබට හදාගන්නට බෑ. ඒ නීති පොතත් උන්වහන්සේ ස්වර්ගයෙන් ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් ඔබගේ අතට ලියලා දීලා තිබෙනවා. ඔබ තරගයට ඉදිරිපත් වෙන්නට සූදානම් නම් ඔබගේ තරගය තුල රාමුවට ඇතුල් වෙන අවස්ථාවේදී මේ පොතේ සඳහන් වෙන නීති අනුකූල ඔබගේ ජීවිතය නිර්මාණය කරගෙන නැතිනම් ඔබ කිතුණු ජීවිතයක් කිතුණු රාමුවක් තුල ඔබ තරගය දුවනවා නොවේ. එනම් ඔබ දැනගන්න මේ රාමුව තුල නැතිනම් ඔබ කාගේ තරගයක්ද දුවන්නේ කියලා. ස්වර්ගීක නීති රීති වලට ඔබ අවනත නැතිනම් ඔබ තරගයක් දුවනවා. නමුත් ඒ තරගයේ අයිතිකරු නැතිනම් ඒ අනුග්‍රහය දක්වන දෙවියන් වහන්සේ ඔබට දෙන ඒ සදාකාල ජීවනයේ නැමැති ඔටුන්න ඔබට අයිති නැහැ. ඔබට ලැබෙන්නේ සදාකාල අන්ධකාරයයි. ඒකත් ඒ අයිතිකාරයා තමයි ඔබගේ අනුග්‍රහයකයා වෙන්නේ. ඌගේ ඔටුන්නයි ඔබට ලැබෙන්නේ. ඒ ඔටුන්න සදාකාල නිරයයි. පසුතැවෙන්න දෙවියන් වහන්සේගේ නීති රාමුවෙන් ඔබ පිට ගිහිලා ඔබගේ තරගය කරනවා නම් අද ඇතුල් වෙන්න දෙවියන් වහන්සේගේ නීතිය තුළට ඇතුල් වෙන්නට ඔබට වෙනවා පසුතැවෙන්න ඔබව යටහත් කරන්න මක්නිසාද ඔබ කරන සියලුම වැරදි වලට දඬුවම ක්‍රිස්තුස් වහන්සේ කරපින්නාගෙන තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් තොරව ඔබට සමාවක් නැහැ. යටහත් කරන්න ඔබ අපගේ ධාවනය ස්වර්ගයේ සිට නිරීක්ෂණය වෙනවා. අපි දුවන මේ මරතන් තරගයේ මේ තරගය ස්වර්ගයේ සිට නිරීක්ෂණය වෙනවා. ඒකත් එම තරගයේ පවත්වන්නේ ස්වර්ගයේ අනුග්‍රහය නිසා. නිරීක්ෂණය ස්වර්ගයෙන් සිදු වෙනවා. ගහලා තින්නේ ලේසි පාසු සැටලයිට් එකක් නෙවෙයි. ඔබ කොයි අතුරු පාරක දිව්වත්, ඔබ කොයි මහ පාරක දිව්වත්, කොයි අතිවේගී මාර්ගයක දිව්වත් ඒ සැටලයිට් එකට ඔබගේ ධාවන පතය නිරීක්ෂණය වෙනවා කියන එක අමතක කරන්න එපා. දසදහසකුත් දේව දූතයන් ඔබගේ පිළිවෙල පිළිබඳව ඉතාමත් විමසිල්ලෙන් බලා සිටිනවා. ඔබගේ ජීවිත රටාව පිළිබඳව විමසිල්ලෙන් බලා සිටිනවා. ඔබගේ මුඛයේ වචන, ඔබගේ ඇස්වල බැලීම, ඔබගේ හදවතේ චේතනාව, ඔබගේ දෑතේ ඔබ දෑත පාවිච්චි කරන නැත්නම් ඔබ ක්‍රියාත්මක කරන ආකාරය මොකටද ඔබ පාවිච්චි කරන්නේ? මේක පාපයටද, අල්ලස් ගන්නද, තවත් කෙනෙකුට ගහන්නද? නිරීක්ෂණය වෙනවා. ඔබගේ දෙපා යන්නේ කොහෙටද? හරි තැනකටද වැරදි තැනකටද? නිරීක්ෂණය වෙනවා. ඔබේ හදවතේ සිතුවිලි තවත් මිනිස්සෙක්ව ගොඩනැගීමේ සිතුවිල්ලද? ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ රාමුව තුල ධාවනයේ පතේ ඔබ දුවනවා නම් ඔබගේ හදවතේ තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සිතුවිල්ල. ඒකවත් මේ ක්‍රීඩාව ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පල කරා දුවමි කියන එකයි අද වචනය. මේ හදවතේ චේතනාවන් පිරිසිදු වෙන්නට අවශ්‍යයි. මේ හදවතේ තිබෙන ප්‍රාර්ථනාවන් පිරිසිදු වෙන්නට ඕනේ. ආශිර්වාදේ කිරීමේ සිතුවිල්ල හැර සාප කිරීමේ සිතුවිල්ලක් ඔබගේ හදවතේ තිබෙන්නට බෑ. එසේනම් ඔබ මේ තරගයට සුදුසෙක් නොවේ. ඔබ ඩිස්ක්වොලිෆයිඩ්. තරගයෙන් ඔබව අයින් කරනවා. ඔබ හිතාගෙන ඉන්න පුළුවන් මම තරගයේ දුවනවා කියලා. ඔටුන්න ඔබට ලැබෙන්නේ නැහැ. පැහැදිලිද මං කියන දේ? එසේනම් අපගේ ධාවනය ස්වර්ගයේ සිට නිරීක්ෂණය වෙනවා. හැමදාමද? ඔව්. පැය 24ම, දින 7ම, දින 30ම, මාස 12ම, අවුරුද්දේ දවස් 366ම නිරීක්ෂණය වෙනවා ස්වර්ගයේ සිට. අද මේ විශේෂ දේශනාව මේ මාතෘකාව තෝරගන්නට හේතුව අද දවසේ දේව අභිමුඛයේ වචනයට සවන් දෙන ඔබ මගේ සහෝදරයා සහෝදරිය ඔබ ගැන ඔබ විමසන්න. පසුගිය දවස් 365 මගේ තරගය මං ක්‍රිස්තුස් වහන්සේගේ නීති රාමුව තුල ක්‍රිස්තුස් වහන්සේ තුල නැමැති ඒ ක්‍රීඩාංගණයේ උන්වහන්සේ දුන්නා ශුද්ධකම නැති ඒ ධාවන පතේ මගේ තරගය මම දිව්වද කියන එක ගැන බහැරි බලනවා නම් ඔබ ආපු ගමන් මග මෙන්න හොඳම අවස්ථාව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමිනී සියලු කාරණාවලදී වහන්සේ මාත් එක්ක හිටියා. වහන්සේ මාව තනි කළේ නැහැ. ලැජ්ජාව නින්දාව අපහාසය මාව වට කරගද්දී ඔබ වහන්සේ මාව අතහැරලා කොම් කරලා අයින් කරලා දැම්මේ නැහැ. වහන්සේ මාව ලං කළා. මගේ ජීවිතේ බලාපොරොත්තු මගේ ජීවිතේම කඩා වැටුණු වෙලාවේ වහන්සේ මා ළඟට ඇවිල්ලා තුරුල් කරලා කිව්වේ
මම නුඹ සමග සිටිනවායි කියලා. ඔබ මේවා කල්පනා කරලා බලන්න උන්වහන්සේවත් එක්ක හිටියද නැද්ද කියන එක. ඔබට දැනෙනවා නම් දැත උසෝලා ප්‍රශංසා කරන්න. ඔබගේ හදවතින්ම, ඔබගේ මුළු මුඛයෙන්ම, ඒ කියන්නේ ඔබගේ මුළු හදවතින්ම ප්‍රශංසාව කියන එක මුළු ශක්තියෙන් ඔබ කරන්න. දවස් කීපයක් තියෙනවා. 20යි 20කට පාතවන්න. 20යි 20 උන්වහන්සේ ගෙනාව මාර්ගය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබ ඒ නීති රාමුවෙන් ඒ දවන පතෙන් බැහැරව දුවලා දැන් හටි දාගෙන ඉන්නවා නම් මේ තරඟෙන් ඔබ නීති උල්ලංඝනය කිරීම නැත්නම් නීති බිඳීම ගැන චෝදනාවට ලක් වෙලා ඔබ දැන් හිත කැඩිලා මුල්ලකට වෙලා ඉන්නවා නම් යක්ෂයා කියලා උඹ ඉවරයි ආයෙ කොට දුවන්න බෑ. ඔබ දෙවියන් වහන්සේගේ රාමුව තුල ඔබ නැහැ. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල නැහැ කියලා ඔබට චෝදනා කරනවා නම් හැම වෙලාවම ඔබට දෝෂාරෝපණය කරනවා නම් ඔබගේ කනට ඔබට දොස් ඇහෙනවා නම් ඔබ ගැනම ඔබට නින්දිත වචන ඇසෙනවා නම් ඒක එන්නේ ස්වර්ගයෙන් නොවේ යක්ෂයාගෙන්. පසුතැවිලා කියන්න යක්ෂයා නුඹ අහකට බලයන් මන්දිකෝ දේව වචනේ කියනවා යක්ෂයාට විරුද්ධ වෙන්න ඔවුන් නුඹගෙන් පලා යන්නේ කියලා. දූවිල්ල ගසා දමා නැගිට යක්ෂයාට අණ කරන්න මගේ ජීවිතේ නුඹ ඇත්තයන් මම මේ අලුත් අවුරුද්ද ලබන්නව අලුත් අවුරුද්ද මම ක්‍රිස්තුස් වහන්සේ තුල ජයග්‍රහණයේ දිනුම් පළ කරා උන්වහන්සේ සමග මම දුවනවා. මක් නිසාද දෙවියන් වහන්සේ මා සමගයි. මම දුවන්නේ ක්‍රිස්තුස් වහන්සේත් එක්කයි. මගේ ජීවිතයේ නිර්පරාදේ විනාශ වී ගිය දින ගැන මම දුක් වෙන්නේ නැහැ. ඒට සමාන වූ ප්‍රීතියේ දවසක් මට දෙවියන් වහන්සේ ලබා දෙනසේක්වා. වචනය ඔබට ප්‍රකාශ වෙනවා. ඔබගේ දුක වෙනුවට මම ප්‍රීතිය දෙනවා කියලා. නැගිටින්න සේවකයා ඔබ සේවය කරන්න නැතුව ඉන්නවා නම් නැගිටින්න. දෙවියන් වහන්සේට යමක් කරන්න ඕනේ කියලා මේ අවුරුද්දේ කරන්නට බැරි වුණා නම් නැගිටින්න. එන කාලයේ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ජීවත් වෙමු. ඇයි කිව්වොත් අපට කාලයක් නැහැ වැඩ කරන්න. ආලෝකයේ පැමිණෙනවා. අන්ධකාරය ඉවත් වෙනවා. ධර්මිෂ්ඨී සූර්යයා උදා වෙන්නට යනවා. ගල් තලාවක් තුල රැඳී සිටින කුඹියෝ කුරුමිනියෝ ඔක්කොම ගල අයින් වෙනකොට එළියට ඇවිල්ලා යන්න තැනක් නැතුව දඬලනවා වගේ නොවේ. අපි සමදාම ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ නම් සූර්යයා යටතේ සුද්ධ ජීවිතයක් ගත කරන බැවින් කවදාවත් අපි බය වෙන්නේ නැහැ. ඔබ සැකවිලා ඉන්නවා නම් එන්න එළියට. තමත් ඔබ ගැන ඔබ අව탁සීරු කරගෙන මම මොනවා කරන්නද කියලා හිතාගෙන ඉන්නවා නම් ඔබට පුළුවන් මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුළ මට සියල්ල කරන්නට බලය තිබේ කියලා පවුල්තුමා කිව්වා වගේ මට දුකින් ඉන්නටත් දන්නවා මට වේදනාව විඳින්නටත් දන්නවා ඉහිලා තියෙන වචන අනුව මොන ප්‍රශ්නයක් ආවත් මගේ ක්‍රිස්තුස් වහන්සේ තුළ මට ඕනම දෙයක් කරන්නට පුළුවන්. අයිකොත් පවුල්තුමාම කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ තුළ බැඳී ප්‍රේමය කාටවත් බෑ වෙන් කරන්නට බෑ. කිසි වේදනාවකට දුකකටවත් බඩගින්නකටවත් බෑ මාව ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන් කරන්න. ඔබට අත්දැකීමක් ආවා නම් පරාජයක් ඇවිල්ලා තිබුණා නම් ඔබගේ ජීවනේ නැති වෙලා නැහැ. ජීවනේ තිබෙනවා. පරාජය කියන එක తాවකාලිකයි. දෙවියන් වහන්සේ ඔබගේ පරාජය ජයග්‍රහණයක් ලෙස අත්පත් කර දෙන්නට බලා සිටින බැවින් එන්න ක්‍රිස්තුස් වහන්සේ වෙතට මම විවෘතව ආරාධනා කරන්නේ ඔබ ඉන්න තැනින් නැගිටලා ඔබ කොයි නිකායකට සභාවකට මොන කණ්ඩායමකට අයිති වෙලා සිටියත් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත නැගිටින්න ජේසුස් වහන්සේ වෙනුවෙන් මේ පොළවේ තරඟේ දුවන්නට ඉදිරිපත් වෙන්න අනිවාර්යෙන් උන්වහන්සේ දුන්න පොරොන්දු අනුව ඔබගේ ඔටුන්න උන්වහන්සේ සූදානම් කරලා තිබෙනවා. කී දෙනෙකුට දැන් සතුටක් ආවද? මගේ ජීවිතේ පුදුම සතුටකින් මම ඉන්නේ. ඔබ ඒ සතුට විඳින්න නම් ක්‍රිස්තුස් වහන්සේ තුළට එන්න. උන්වහන්සේ තුළ යාඥාවෙන් රැඳෙන්න. අයිකෝ ඉහළ රාජ්‍යයේ සිට අපව නිරීක්ෂණය වෙනවා. අපගේ දුක සැප නිරීක්ෂණය වෙනවා. අප යන මාර්ගයේ තිබෙන බාධාවන් නිරීක්ෂණය වෙනවා. යක්ෂයා ඇති කරන පීඩාවන් නිරීක්ෂණය වෙනවා. ජයග්‍රහණය කර දීම සඳහා ජේසුස් වහන්සේ කියනවා යුද්ධයේ මගේ battle belongs to me. මමයි නුඹ වෙනුවෙන් යුද්ධ කරන්නේ. නුඹ නිශ්චලව සිට බලා සිටපන්න. නුඹ දුවන වැඩේ කරන්න. අපිට දුන්න වැඩේ රාජකාරිය අපි නිසිලෙස කරන්නට උත්සාහ කරමු. අවසාන තීරණයක් තිබෙනවා. අපිට දුවන්න රාමුවක් තියෙනවා. අපට අනුග්‍රහය දක්වන්නේ දෙවියන් වහන්සේ, රාමුව ක්‍රිස්තුස් වහන්සේ.
මේ ක්‍රීඩාව දෙවියන් වහන්සේගේ නිසා නීති රීති ස්වර්ගයෙන් තිබෙනවා. ඒ වගේම ධාවනයේ ස්වර්ගයේ සිට නිරීක්ෂණය වෙනවා පැය 24ම. අපගේ අවසාන තීරණය අපට ලබා දෙන්නේ කවුද? ප්‍රධාන විනිශ්චයකරු අපගේ එක්කම එල් ෂඩායි දෙවියන් වහන්සේ, සර්ව බලධාරී දෙවියන් වහන්සේ. වහන්සේ අපට විරුද්ධව වැඩ කරන දෙවියන් වහන්සේ නොවේ, අපට සාධකව වැඩ කරන දෙවියන් වහන්සේ. වහන්සේගේ අභිමුඛයේ අවසාන විනිශ්චය කරා අපි ළඟා වෙන්නට බලා සිටිනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ධර්මිෂ්ඨකමේ දෙවියන් වහන්සේ කවදාවත් අපට අධර්මිෂ්ඨ දෙයක් කරන්නේ නැහැ. අයිතිය අසාධාරණේ තීන්දුවක් අපට ලබා දෙන්නේ නැහැ. මගේ ජීවිතේ අතපසුවෙන් වැරදි සිදු වෙන්නට ඇති පසුතැවෙන්න වහන්සේට පාපේ කියා දෙන්න, සමාව ලබා දෙන්න සදාකාලික කරුණාව උන්වහන්සේගෙන් ඔබට ලැබේවි. විනිශ්චාසනේ අපි අවසානයේ මුල ගැසෙන්නට යන්නේ අපගේ දෙවියන් වහන්සේව. සාධාරණය අනිවාර්යෙන් ඉටු වෙනවා. තෑග්ගකුත් තියෙනවා. මේ තරගයේදී අපිට තෑග්ගකුත් තියෙනවා. නිකම්ම නිකන් තරගයක් නෙවෙයි අපි දුවන්නේ. තෑග්ග නෝ තරගය අපේ ටයිටල් එක, මේ තරගයේ කප් එකට ටයිටල් එකකුත් තියෙනවා. ඒක තමයි උතුම් කැඳවීමේ දිනුම. කප් එකේ ගහලා දිනවා, ඔටුන්නේ ගහලා දිනවා. මේ ටයිටල් එක මොකක්ද කියලා. මොකටද මේ ඇවෝඩ් එක අපිට හම්බෙන්නේ? මේ සම්මානය අපිට ලැබෙන්නේ මොකද? ලංකාවේ අලුත් අවුරුදු දවසල අපි දකිනවා මේ පුස් සයිකල් කියන්නේ සයිකල් දවන තරගය තියෙනවා. බයිසිකල් පදිනවා. ලංකා සවාරිය තියෙනවා. ලෝක සවාරිය දුව පදිනවා. මේ වගේම රජරට සවාරිය තියෙනවා. මේ වගේ සවාරි වලට තියෙනවා රජරට සවාරියේ සම්මානය. ලංකා සවාරියේ සම්මානය දිනු. මෙහිම තමයි මේ තරගයේදී කප් එක දෙන්නේ. මේ තරගයේ අපට ලැබෙන්නේ උතුම් කැඳවීමේ දිනුම. මේකයි කප් එකේ ටයිටල් එක. කී දෙනෙක් ඒ දිනුම ලබා ගන්නට කැමතිද? උතුම් කැඳවීමේ දිනුමේ කප් එක. මේකයි අපගේ අවසාන උස්මය. ඔබට සේවයක් දීලා තිබෙනවා නම් මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඒ උතුම් කැඳවීම ඉටු කරන්නට ඔබ දායක වෙන්න. මගේ තරගයේ දුවන්න. උතුම් කැඳවීමක් අපට දී තිබෙනවා. මේ පොළවේ ජීවත් වෙන්න ලැබීම ක්‍රිස්තුස් වහන්සේගේ දරුවන් හැටියට ජීවත් වීමේ කැඳවීමක්, උතුම් කැඳවීමක්. ඒ කැඳවීම ධර්මිෂ්ඨව ජීවත් වෙලා උතුම් දිනුම ලබා ගන්නට ඔබ කැප වෙන්න. පසුගිය කාලේ ඔබ කෙලෙසද ඔබගේ කැපවීම තිබුණේ? ඔබ ගැන පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න. පළමු දර්ශනය, අපගේ ධාවනයේට ඉලක්කයක් තිබෙනවා. මේ ඉලක්කය තමයි මේ කප් එක අපි ගන්නවා උතුම් කැඳවීමේ ඉලක්කය. දෙවියන් වහන්සේ කියනවා සිංහාසනේ ගාවට ගියාම විනිශ්චයේදී මාගේ ධර්මිෂ්ඨ සේවකයා මගේ උතුම් කැඳවීම ඔබ නිසි ලෙස ඉෂ්ට කළා. පිවිසෙන්න, ඇතුල් වෙන්න මගේ සංග්‍රහයට. මෙන්න ඔබගේ ජීවනයේ උතුම්න. මේකේ පළමු දර්ශනයක් තිබෙනවා. මේ සිදුවෙන කාරණාවලදී ඔබ කොයිතැනද ඉන්නේ? ඔබගේ පංගුකාරත්වය මොකද්ද? තරගයේදී ගොඩක් දේවල් තියෙනවා. මම තරග පිටියටයි ඔබ අරන් යන්නේ. ඔබගේ මනසෙන්, ඔබගේ හදවතින් එන්න දැන් කෙලින්ම අපි සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට අපි ඇතුල් වෙමු. ලොකු දානපතයක් තිබෙනවා. මේ දානපතය තුල සහක් ගේම් එක, ඒ වගේම ජාතික මට්ටමේ ක්‍රීඩා තරගයක් පැවැත්වෙනවා. මලල ක්‍රීඩා උත්සවයක්. ඔබ මම මේ තරගය නැරඹීම සඳහා ආරාධනා කරනවා. ඔබ වාඩි වෙලා ඉන්න පැවිලියන් එකේ. මෙන්න ඔබ දාවකයෙක්ද, තරගකරුවෙක්ද? නැත්නම් ඔබ දාවකෙක්ද, දුවන්න යන කෙනෙක්ද? ඒ වගේම ඒ ධාවනයේ සඳහා නැත්නම් ඒ තරගය සඳහා ඉදිරිපත් වෙන කෙනෙක්ද? ඒ වගේ කණ්ඩායමක් වෙනම ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ තරගකරුවන්. ප්‍රේක්ෂාගාරේ අසුන්ගෙන ඉන්න අපුඩි ගන්න කණ්ඩායම. ඒගොල්ලෝ දුවන්නේ නැහැ. වෙන කිසි කාරණාවක් නැහැ. කවුරු හරි දුවනවා. මේගොල්ලෝ ප්‍රේක්ෂකයෝ විතරයි. අපුඩි ගහන විතරයි මේගොල්ලන්ගේ වැඩේ. මේ අරු දුවන්නේ නැහැ බලන්නකෝ. අරුට මේ වගේ ස්ටාර්ට් එකක් හොඳට ගන්න තිබ්බනේ. කරේ නෑනේ. බලන්නකෝ අරු ලිස්සගෙන වැටුණානේ. අහක බලනවානේ. තවත් කියනවානේ මේ තරගේ දිව්වට මදි පඬිතකම. යාට ලොකු මාන්නයක් ආවා. එහෙම කතා කරන කණ්ඩායමේ සමාජිකයෙක්ද? පොඩ්ඩක් කතා බලමු ආ. තවත් ඉන්න කට්ටියක්. අපුඩි ගහන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ බලනවා අපුඩි ගහනවා.
තවත් සමහරව අපුඩි ගහනවා කොහොමද දන්නවද? වැටුණ නිසා අපුඩි ගහන කට්ටිය කණ්ඩායම නෑ. තවත් අපුඩි ගහන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට ගිහිල්ලා තරගේ දුවන්න බෑ. හැබැයි තරග කරුවන්ට දිරිගැන්වීමක් උද්‍යෝගයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ මොනවද දන්නවා කරන්නේ? ඒගොල්ලෝ ගිහිල්ලා වතුර වක් කරනවා, අප්පුඩි ගහනවා, තපාගේ අතේ පිටේ තියෙන සල්ලි වලින් ග්ලූකෝස් පැකට් එකක් ගෙනල්ලා දෙනවා, වතුර බෝතලයක් බොන්න දෙනවා, දුවලා අවිලා වාඩි වෙන ගමන් ඒගොල්ලෝ මොනවද කරන්නේ? මමත් වතුර ටිකක් බොන්නම් ඈ. බොහොම ස්තුතියි. මෙන්න මේ වගේ තමයි. තරඟේ දුවනකොට අපිට උගුර හිර වෙනවා වගේම ඒ තරඟේ දුවන කට්ටියගේ උගුරත් හිර වෙනවා. මේ වගේ වතුර ටිකක් බොන්න ඕනේ. ඉතින් මමත් බිව්වා. දැන් විවේකයක් ගත්තා. කී දෙනෙක් කිව්වද මේ මිනිස්සයා විනාඩි 10ක් දේශනා කරේ නෑ උගුර හිර වුණා. පේනවනේ මෙහෙම කියනවා වගේම අර මීටර 300ක් දිවෙන උගේ හති දානවානේ. මෙන්න මේ වගේ විවේචන කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඊටත් වඩා තවත් කණ්ඩායමක් ඉන්නවා. ඇවිල්ලා වාඩි වෙන ගමන් එයාගේ කකුල අත පය මිරිකලා ඔයාට පුළුවන් ශක්තිය තියෙනවා ඊළඟ එකේ ඔයා තමයි බැටල් එකේ දුවන්නේ මේ දිව්වේ ටෙස්ටිං එකක් ඊළඟ එකේ තමයි රියල් රේස් එක දුවපන් මචං කියනවා මම කෑ ගහලා දිනවා පණ යන්න කෑ ගහලා දිනවා තරංගේ දුවපු තරංගකරුවට වඩා උද්‍යෝගය දෙන්න ගියව ප්‍රේක්ෂාගාරයේ සිටපු අපිට ඊළඟ දවසේ වුණ වගේ මහන්සිය දැනෙන්නේ නැහැ ඔබ ඒ වගේ කණ්ඩායමක්ද සේවය කරනවා මට සේවය කරන්න බෑ නමුත් සේවකයාට මම උදව් කරනවා සේවය කරන මිෂනරිවරයාට මම උදව් කරනවා සුභාරංචි කරුවට මම උදව් කරනවා කියන සේවය උතුම් සේවයක් ඔබ කොතනද ඉන්නේ ප්‍රේක්ෂාගාරේ විහිළුවට විතරක් ඉන්නවද නැහැම නැත්තම් මචං දුවමද මම ඔයත් එක්ක ඉන්නවා කීලේ වරලා තරගේ පටන් ගන්නකොට පැවිලියන් එක පැත්තේවත් නැහැ ස්ටේඩියම් එක පැත්තේවත් නැහැ කොහේ හරි නිවි එහෙමත් කිතුණු දරුවෝ ඉන්නවා සේවයට උදව් කරන. මෙන්න ඔබ කොයි කණ්ඩායමද? ප්‍රේක්ෂාගාරයේ අසුන්ගෙන අප්පුඩි ගහන ප්‍රේක්ෂකයෙක්ද? තරගය සඳහා උපකාර වන තරගාවලියේ යම් රාජකාරියක් ඉටු කරන වගකිව යුත්තේක්ද ඔබ? දැකලා දිනවනේ. දැන් ඉතින් ට්‍රැක් එකේ හිටගත්ත ගමන් කියනවනේ අනියමා එක්සෙට් මහත්තයෙක් ඉන්නවා විසිල් එක ගහන්න උදවල දුවන්න. නැත්තම් ක්ලබ් එක දෙන්න ඕනේ දුවන්න. ඔයා ස්ටාර්ට් කරවන මහත්තයෙක්ද? ඒත් එක්කම ට්‍රැක් එකේ පතේ වටේම එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. එක්කෙනා ගන්න. ඒගොල්ලෝ ලයින් එකේ දුවනවාද කියලා නිරීක්ෂණය කරන්න. ඔබ ඒ වගේ වගකීමක් කරන කෙනෙක්ද? එහෙම නැත්තම් ක්‍රීඩාංගණයේ දාවන පතේ සූදානම් කරන කෙනෙක්ද? ක්‍රීඩාංගණයේ අතුගාන කෙනෙක්ද ක්‍රිස්තුස් වහන්සේ තුල? ඔබ සේවයේදී ඔබ අතුගානවාද, පුටු හදනවාද, පුටු පිහදනවාද? ෆුල් පිට් එක වේදනවාද මයික් එක දානවාද සවුන්ඩ් එක දානවාද සංගීත වාදනය කරනවාද ගිටාර එක ගහනවාද ගීතිකා කියනවාද දෙවියන් වහන්සේගේ නාමයෙන් මොනවාද ඔබ කරන්නේ ක්‍රීඩාංගණේ ඒ ක්‍රීඩාංගණේ වැසිකිළිය හොදන එක සේවයක් තමයි කරන්නේ ක්‍රීඩකයාට කරන උපකාරයක් සේවයේදී ඔබ කරන කොටසක් උසස් නැහැ පහත් නැහැ දෙවියන් වහන්සේගේ සේවය තුල ඒ ස්ටේඩියම් එක තුල ක්‍රිස්තුස් වහන්සේ තුල අපි කරන සියලු දේට තියෙන අපිට රිවෝඩ් එක අපේ ටැග් ඉහළ තිබෙනවා. ඔබ මොනවද කරන්නේ? එහෙම නැත්නම් නිකම් විවේචනය විතරක් කරන කොටසක්ද ඔබ? දැකලා තියෙනවනේ ගොඩක් අය ඉන්නවා. දැන් බලන්න තරඟේ දුවලා සම්මාන අරගෙන බණ්ඩාරනායක ගුවන් තොටුපළට ඇවිල්ලා බැස්ස ගමන් ගොඩක් අය එනවා පිළිගන්න. මාලා දාන්න, සෙල්ෆි ගන්න ගොඩක් අය ඉන්නවා. මම අවලත් එක්ක සෙල්ෆි අරන් තියෙනවා. ඔබත් සෙල්ෆි ගන්න කෙනෙක්ද? සේවයේ කිසි දෙයක් කරන්නේ නැහැ සෙල්ෆි විතරයි ගහන්නේ. ෆොටෝ එකට ඇවිල්ලා ඉස්සරහින් ඉන්නවා. සෙනෙහවන්තය ලැජ්ජා විය යුතු තැනක ඔබ ඉන්නේ. ඔබ මොනවාද තරගයේ සඳහා ඔබගේ දායකත්වය? අද කල්පනා කරන්න 365 දවසක් ඔබ ගෙවලා ඉවරයි. දවස් 360ක් කියන්න දවස් 5ක ඉදිරියේ තියෙනවා. මේ දවස් 360 ඔබ ගෙදර හිටියත් හරි ලොක්ඩවුන් එකේ හිටියත් හරි ඇඳිරි නීතිය තුල හිටියත් හරි දේව රාජ්‍ය තුල ඔබ මොනවාද කළේ? මම මේ කතා කරන මේ දේශනා කරන ස්ථානය ඔබ නරඹන අවස්ථාවේදී ඔබ හිතනවා ඇති ලොකු සුපකෝභෝගී අධිසීත කරන නැත්නම් මේ වායු සමීකරණය කරපු කාමරය තුල ඉඳලා මම ඔබට දේශනා කරනවා කියලා. නැසලෙවන්තනේ මේ තුල සියලු දෙනාගේම දායකත්වයේ තිබෙනවා. උන් ගැන මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. වයර් කැලලකින් ලයිට් එකකින් මට උදව් කරලා තියෙනවා. ඔබ දකින්න මේ පිටිපස්ස රාමුව
සවි කිරීම සඳහා සහෝදරයෙක් රෑ 12ට ආවේ. ඔහුගේ රැකියාව කරලා ඔහු හරිම මහන්සියෙන් මෙතනට ආවේ. මට කිව්වා කනවද පුතා කියලා වුම නෑ මට වතුර වීදුරුවක් ඇති මට කෑවොත් මේ වැඩ කරන්න බෑ කියලා. ඒ වතුර වීදුරුව බීලා වැඩ කරලා තමයි මේ ලස්සනම මේ පසුබිම මට සූදානම් කරලා තියෙන්නේ. ඒ මගේ මල්ලි වෙනුවෙන් මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඔව් කිව්වා මේ බඩු ටික අරන් දෙන්න මට මුදල් නෑ පාස්ටර් ඔය අයියේ ඔයා මේ බඩු ටික අරන් දෙන්න ශ්‍රමය මගේ. ඔහුගේ හැකියාව දැතේ මහන්සිය මේ ෆික්ස් කරා අද අලංකාර පසුබිමක් අපිට ලැබෙනවා. කියනවා නම් මට ගොඩක් දේවල් කියන්නට පුළුවන්. ගොඩක් දෙනෙක් මේ සේවය පිටිපස්සේ ඉන්නවා. මම තනි පුද්ගලෙක් කරන සේවයක් නෙවෙයි. මම ඔබ ඉදිරියේ මේ ලස්සනට ඇඳගෙන ඉන්න සියලුම දායකත්වය මට ලබා දෙන්නේ මගේ සහෝදරයෝ. මෙන්න මේකයි එකට තරංගය දුවන එක. තරංග කරුවා දුවනවා නම් ඔහුට දෙන සහයෝගය සයිකලේ පදිනකොට ඔහු පිටිපස්සෙන් පදපන් මචං පැටපන් මචං කියලා සයිකලේ පිටිපස්සෙන් පදගෙන යන කට්ටිය ඉන්නවා. ඔබ දැකලා තියෙන අපි ගමේ ඉපදිච්ච කොල්ලෝ අලුත් අවුරුද්දේ තරංගය බලන්න උන්ගේ කැපවීම කොච්චර කියලා ගමේ අම්මලා නංගිලා අක්කලා මාමලා නැන්දලා දෙපාර දෙපැත්තේ ඉඳගෙන වතුර බාල්දිය ගෙනත් තියාගෙන හලාගෙන කෑ ගහලා ගෝසා කරනවා. අපි සේවය කරනකොට සේවකයාට අපි අත හිත දෙනවද? අපි යාට උද්‍යෝගකම දෙනවද මේ තරගයේ දුවන්න? මෙන්න මම දේවස්ථානයේ සිට ඔබට කියනවා ඔබ ඉන්න දැනේ. ඔබගේ තරගයේ ඔබ දුවන්න. දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ මට දෙන දේව වචනේ ඔබට මම ප්‍රකාශ කළා ඔබ උනන්දු කරනවා. නැගිටින්න දූවිල්ල ගසන්න දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ තුල මම මේ තරගයේ දුවනවා දිනුම දිනනවා කියන ඉලක්කයෙන් නැගිටින්න කියලා මම කියනවා ඔබට. මට පුළුවන් දේ මං කළා. නැගිටින්න දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යමු. දිනුම් වල කරා දිවීම අරමුණ සහ ඉලක්කය. එසේ නැතිනම් මේ කිසි දෙයකට අයිති නැති නිකම් සෙනගක් අතර සිටින තවත් අයෙක් විතරද? කිසිම දෙයක් කරන්නේ නැති සෙනග අතර ඉන්න නිකම් අය ඉන්න. මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න එන අය. තරංගය මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි නම ඇහුවොත් කියනවා මමත් හොඳ ඒ කාලේ හොඳට තරංගයක් දූපු කෙනෙක් තමයි. ඔයාලා දන්නවද අපි මීටර් 100 ඒ කාලේ අපි දිව්වා එහෙමයි කියන්නේ. දිව්වා කොහේ දිව්වත් දන්නේ නැහැ. කල්පනා කරන්න ඔබත් ඒ වගේ ඉන්න එපා. එන්න අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් තරංගයේ දුවන්නට එකතු වෙමු. මෙන්න බලන්න මේ දිනුප්පල කරා දුවමි. අපිට ඉලක්කයක් තියෙනවා. ඉලක්කයක් නැති තරංග කරුවෝ නෙවෙයි අපි. අපිට ඉලක්කයක් තියෙනවා. අපිට අරමුණක් තියෙනවා. ස්වර්ග රාජ්‍ය සඳහා සදා කාල ජීවනයේ සඳහා අපිට ඉලක්කයක් තිබෙනවා. අපි දුවන්නේ කොහෙද? ඔබගේ ඉලක්කය කොතනටද? ස්වර්ග රාජ්‍යයටද? 2020 මොකද්ද ඔබ දියු තරංගය? ඔබ අවුරුදු 10 දරුවෙක් වෙන්න පුළුවන්. අවුරුදු 15ක තරුණයෙක් වෙන්න පුළුවන්. 20ක යෝන් වියේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. 20යි 35 අතර ඉන්න තාරුණ්‍යයේ ඔබ මැදවියේ සිටින තරුණයෙක්ද? ඔබ සහෝදරයෙක්ද සහෝදරියෙක්ද? විවාහයකද අවිවාහයකද? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වයෝවෘද්ධ කමට ඔබ පැමිණ සිටිනවද? එහෙම නැත්නම් මම වගේ අවුරුදු 50ක වයෝවෘද්ධ කෙනෙක්ද? 60 80 පැන්න කෙනෙක්ද? ඔබ කල්පනා කරලා බලන්න ඔබගේ වයස සීමාවත් එක්ක මම කල්පනා කරනවා මගේ අවුරුදු 50ත් එක්ක මම කරපු දේ සාර්ථකද කියලා. මං ආපු ගමන මං හැරලා බලනවා මගේ දෙවියන් වහන්සේ ගෙනාපු මාර්ගය ගැන හිතලා මං දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මං අවුරුදු 50යි සිටින්නේ. මං විශ්වාස කරනවා මම උතුම් ඒ ටැග් ගන්න ලං වෙලා ඉන්නේ. ඔබ සූදානම්ද? සූදානම් වෙන්න. පසුගිය කාලේ ඔබේ ඔරලෝසුව කැරකිලා තිබුණා නම් ආයෙ කට්ට අනිත් පැත්තට හරවන්න බෑ. මට ආයෙත් මගේ සුදු පාට ෂර්ට් එකයි කොට කලිසමයි අඳගෙන පොත් ටික අතට අරගෙන ඉස්කෝලේ යන්න. ඔබට පුළුවන් ද අහගෙන ඉන්නවා නම් වයසක කෙනෙක් නම් හැරිලා බලන්න ආපස්ස. වයසක මගේ අම්මේ ඔබ කල්පනා කරලා බලන්න ඔබට පුළුවන් ද ආයෙ සුදු ගවුම් අඳගෙන ඉස්කෝලේට යන්න? බෑ. කාලේ ගෙවුණා නම් ඒක නැවත අපේ ජීවිතේට පැමිණෙන්නේ නැහැ කියන එක ඔබ අමතක කරන්න එපා. අපි කී දෙනෙක් පාසල් විය ගැන හිතලා අඬනවද? ඉගෙන ගන්න කියලා දෙමාපියෝ ගහනකොට අපි දෙමාපියන් අපිට පෙනුනේ හතුරෙක් වගේ. හැබැයි අද දවසේ දුක් වෙනකොට
අපිට මතක් වෙනවා එදා අපි හරියට කරලා තිබුණා නම් අද අපි ජයග්‍රහයකුයි කියලා. ඒ සිතුවිල්ලම ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මම දැන් කියන නිසා ඔබ යාඥාවට එන්න, ඔබ දේව වචනේ තුලට එන්න, දේව අභිමුඛයට එන්න, සුද්ධ ඒ රාමුවට ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමිණෙන්න, මේ තරඟයේදී ඔබව පුහුණු කරගන්න, ඔබ දුවන්න සූදානම් වෙන්න. හැම වෙලාවම වාඩි වෙලා නිකම්ම අර පවුල්තුමා කියනවා තිමෝතිස් කියනවා මේ ආච්චිලාගේ සීයාගේ කතා කියාගෙන ඉන්න එපා. අපි නම් ඒ කාලේ අපි සේවය කරා. අපි ආඥා කරනකොට යාක්ෂිය. ඇයි අදකෝ එදා තදත් හෙට සදා කාලෙටම මගේ ජේසුස් වහන්සේ නොවෙනස් වෙනා වූ දෙවියන් වහන්සේය. එදා යක්කු දිවුවනම් අදත් දුවන්න ඕනේ. එදා මලුන් නැගිටිනනම් අදත් නැගිටින්න ඕනේ. කෝ ඉදිරි කාලේ මම බලාපොරොත්තු වෙනවා මගේ දෙවියන් වහන්සේගේ නාමය මහිමයටපත් වෙන්න ඕනේ කියලා. මැටි වාදනයක් මේක. නාසේ පොරොන්දුවක් දීලා දිනවා. මේ මැටි වාදනයේ තුලින් මම මහිමයටපත් වෙනවා කියලා. මම මේ වෙනකොටත් මම මේ මැටි වාදනය පවිත්‍ර කරමින් සිටිනවා. ස්වාමීනි දහසක් වැරදි කරපු මිනිස්සේ කිසිම සුදුසුකමක් නැති මට ඔබ වහන්සේගේ උතුම් වූ සේවයේ ඒ කැඳවීම ඔබ වහන්සේ මට දුන්නා. ඒක කිසි කමකට මම ගණන් ගන්නේ නැතුව ගෞරවයක් නොදී අලසකමින් ස්වාමීනි අවංකකමක් නැතුව දිව්වා. එහි විපාකේ මම විඳලා තියෙන්නේ. මෙන්න මම පසුතැවුණා ස්වාමීනි වහන්සේ මාව ගන්න. වහන්සේ පාවිච්චි කරන්න කියලා මම අඬලා කියලා මේ ස්ථාවරයට ඇවිල්ලා ඉන්නේ. ඉතිරි කාලයේ ස්වල්ප කාලයයි මට ඉදිරි වෙලා තිබෙන්නේ. මම දන්නේ නැහැ හෙටද අනිද්දාද කියලා උන්වහන්සේගේ රාජ්‍යයට යන්න. නමුත් ඒ ලැබුණු පැය විනාඩි ගානේ මම දෙවියන් වහන්සේ වෙනුවෙන් වටිනාම දේ කරන්න මම බැඳී සිටිනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා මගේ ආත්මික නායකයන් ගැන. ඇයිද කිව්වොත් මට ඉස්සරහින් දුවපු නායකයෝ සියලු දෙනාම ඔවුන්ව බලලා මට දුවන්න පුළුවන් මාර්ගයක් සැලස්මක් මට දීලා තියෙනවා. මේ ලංකාවේ ලෝකේ මම ගොඩක් ජේෂ්ඨ පාලකවරු සමග දේව සේවකයන් සමග එකට වේදිකාවේ හිටියා. ඒ සියලු දෙනාගේ ජීවිතයේ තිබුණු සාක්ෂි මාව ශක්තිමත් කරලා තියෙනවා. මාව හොඳින් දන්න, මගේ අභ්‍යන්තරය හොඳින් දන්න, මගේ ඉතිහාසය දන්න බොහෝ දෙනෙක් මේකට සවන් දෙනවා. මම මෙතනට ආවේ නිකන් නෙවෙයි. ඔබ දන්නවා දුෂ්කර මාර්ගයක ආවේ, පරාජිත මාර්ගයක ආවේ, නින්දා මාර්ගයකින් ආවේ. ඔබටත් මම කියනවා හැරිලා බලන්න. ඒ නින්දිත මාර්ගයේ වැටිලා ඉන්න එපා. නැගිටින්න ක්‍රිස්තුස් වහන්සේගේ අත අල්ලගන්න. මේ උතුම් දිනුම කරා අපි දුවන්නට අපි එක් වෙමු. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේක්වා. අපට අරමුණක් තියෙනවා. මේ ඉලක්කය කොතනද? 20 හැරි බලන්න. වර්ෂ අවසානයේ අවසන් ඉරුදින දේව මෙහෙයයි මේ පැවැත්ෙන්නේ. ඔබට ආයෙ බෑ මේ 360 දවස ගන්න. මොකට හරි කෙනෙකුට බැලලා තිබුණා නම් ඒ වචනේ නැවත හරවලා ගන්න. කාට හරි වැරද්දක් කරලා තිබුණා නම් ගිහිල්ලා සමාව ගන්න. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. ඒ ඔබගේ නැන්ද මාම සහෝදරයා වෙන්න පුළුවන්. ඔබගේ ඥාති හිත මිතුරන් වෙන්න පුළුවන්. ඔබගේ සේවකයා වෙන්න පුළුවන්. කාට හරි දොස් කියලා තියෙනවා නම් වැරදි කරලා තිබුණා නම් උත් එක්ක ගිහිල්ලා එකඟ වෙන්න. 2021 පවිත්‍ර හදවතකින් පාතබමු. පසුගිය ඒ අන්ධකාරයේ කාලය ගැන කල්පනා කරන්න එපා. ඊයේ උදෑසන මම බලාපොරොත්තු නොවුණු දුරකථන ඇමතුමක් මගේ ෆෝන් එකට ආවා. ඒ වෙලාවේදී මම 25 වෙනිදා සජීවීව ඔබත් එක්ක එකතු වෙලා සිටිය නිසා මට බැරි වුණා ඒ වෙලාවේ දුරකථනයට මේ පිළිතුරු දෙන්න. නැවත මට වෙන නම්බරයකින් ආවා. මම ඒ වෙලාවේ විවේකයි ආන්සර් කරා. මට පළවෙනි වචනේ තමයි සමා වෙන්න. පාස්ටර් මට සමා වෙන්න. මම මගේ හදවතින් ඔබට සමාව දීලා ඉවරයි. ඒ කිව්වොත් මම ඔබත් එක්ක තරහ නැහැ. මම යේසුස් වහන්සේගේ සේවකයෙක්. යේසුස් වහන්සේ කියනවා මොවුන් කරන දේ නොදැනත්ව කරන නිසා මොවුන්ට සමාව වෙන්න ස්වාමීනි කියලා. යේසුස් වහන්සේගේ කනට ගහපු, මුණට කෙල ගහපු, ඔව නිර්වස්තර කර, කසපහර ගැහුව, අතට ඇන ගැසු, දෙපා වලට ඇන ගැසු, කටු ඔටුනු තබා පහර ගැසු සියලු දෙනාට කියනවා මොවුන් කරපු දේ නොදැනත්ව කරන නිසා සමාව වෙන්න කියලා. ඒ උතුම් දෙවියන් වහන්සේගේ සේවකයෙක් කියන මම ඔබට සමාව නොදුන්නා නම් මට කොහෙද ස්වර්ග රාජ්‍යය? මට කොහෙද උතුම් සේවයේ කැඳවීමක්? සෙනෙවන්තේ මම ඔබට සමාව දුන්නා සාදරයා. මම කවදාවත් තරහ නැහැ. ඒක එතකොට එයා කියනවා සිස්ටර්ට දෙන්න. ඇයටත් කිව්වේ එකම වචනය.
මට සමා වෙන්න කියලා. අදත් මට කෝල් එකක් ඇවිල්ලා කියනවා පාස්ටර් මට ආදරේ. මම ඔයාලට ගොඩක් ආදරේ. මම වැරදි කළා. ඔව් ඒක වැරදි කරා. දෙවියන් වහන්සේට කියන්න දෙවියන් වහන්සේ සමාව දෙනවා. අපි කවුද ඔයාලට විනිශ්චය කරන්න? විනිශ්චයේ ඉන්න උතුම් දෙවියන් වහන්සේ. කිසි කෙනෙක් නෑ මේ පොළවේ ඔබට විරුද්ධව විනිශ්චය කරන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ යමෙක් ඉන්නවා නම් ඔබ කරපු වැරදි වලට විනිශ්චය කරන්න ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ සිංහාසනයේ සිටිනවා. මම විනිශ්චය කරන්න මම වැරදි විනිශ්චයක් දෙනවා. සමහර විට ඔබ බේරන්න පුළුවන්. සමහර විට ඔබට දෙන දඬුවම ලිහිල් වෙන්න පුළුවන්. මගේ දෙවියන් වහන්සේට විනිශ්චය කරන්න මම බාර දුන්නා නම් ඔබ විසින් කරපු වැරදි වචන ප්‍රකාශන සියලු දේට විනිශ්චය ස්වර්ග රාජ්‍යයෙන් පැමිණෙනවා නම් ඒක තෑග්ග උතුම් වගේම විනිශ්චයත් උතුම්ම පැමිණෙනවා. ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ඉදිරියේ පරිසු අවසාන ඉරිදා දේව මෙහි වචනේ සවන් දීගෙන සිටින මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කොයි සභාවට අයිති කෙනෙක් වෙන්න පුළුවන් මොන නිකායකට අයිති වෙන්න පුළුවන් ඔබට සිංහල භාෂාව විතරක් තේරෙන කෙනෙක්ද නැත්නම් සිංහල භාෂාව දන්න දෙමළ සහෝදරයෙක් වෙන්න පුළුවන් ද්‍රවිඩ භාෂාව කතා කරන මගේ සහෝදරයෙක් වෙන්න පුළුවන් ඔබටත් එක්ක දෙවියන් වහන්සේගේ වචනේ කියනවා 20 පිළිබඳව ඔබ නැවත ආවර්ජනයකට යෙදෙන්න ඔබගේ ජීවිතයේ වයසත් එක්ක ඔබ හැරිලා බලන්න ඔබගේ ආපු මාර්ගය ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න වැරදි කරලා තිබුණා නම් පසුතැවෙන්න දේව අභිමුඛයට ළඟා වෙන්න උන්වහන්සේගේ ඒ ශුද්ධ වූ දෙපා තදින් අල්ලගෙන කියන්න මෙන්න ස්වාමිනේ මම ඉන්නවා කියලා මාර්ගපතේ කෙසේද ඔබගේ පෞද්ගලික සූදානම් වීම කෙසේද ඔබ කොයි මාර්ගයේද දුවන්නේ කැඳවීමට අනුව දුවන්න ඔබට සුභාරංචි සේවය දීලා දෙනවා නම් ඒ සුභාරංචි සේවයේ මාර්ගයේ දුවන්න ඔබට යාඥා කරන්න සේවයක් දීලා දෙනවා නම් ඒක කරන්න ගෙවල් වලට ගිහිල්ලා ගිහියන් මුණ බැහැ දකින්න ඔබට අවස්ථාවක් තියෙනවා නම් ඒක කරන්න දුන්න දේ කරන්න ඊට වැඩි කරන්න උත්සාහ කරන්න එපා ඔබට අයිති නැති දෙයක් කරන්න යන්න එපා ඔබට තියෙනවා නම් මීටර් 100 දුවන්න මීටර් 100 දුවන්න 500 ට්‍රැක් එකේ ගිහිල්ලා හිටගෙන ඉන්න එපා ඔබට තියෙන්නේ දුවන්න පුළුවන් හැකියාවක් නම් ඔබ ගිහිලා උසපනින්න හිටියොත් එහෙම ධනිස් පොල්ල කටා ගන්නවා. එහෙම නෑ මම උසපනින්න තමයි දක්ෂයෙක් කියනවනම් ඔබ දුවන්න ඉන්න එපා. ඔබට දුවන්න බෑ. ඔබගේ අතපය කකුල් දිග ඇති. ඒ වුණාට දුවන්න බෑ. ඔබගේ හැකියාව තියෙන උසපනින්න. මම උසපනින්න ගියොත් හරියද කිලෝ 78ක් ඇඟ දියාගෙන. එකම තැන වැටේ. එහෙනම් මට දීලා තියෙන සේවය මට තියෙන පුළුවන් පොඩි හැකියාවක් උගන්වන්න පුළුවන් බයිබලෙන්. පොඩි හැකියාවක් තියෙනවා දේශනා කරන්න. භාෂාව පරිවර්තනය කරන්න සුළු අත්දැකීමක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා අවුරුදු 35ක විතර. මේකට මාව පුහුණු කරපු මගේ ගුරුවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මට දේව ධර්මයේ උගන්වපු මගේ ගුරුවරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. මාව මේ හරියට මේ ස්ථානයට මාව හුරු කරපු මගේ පුහුණුකරුවන්ට මගේ හදවතින් මම ස්තුතිවන්ත වෙනවා. 20 ඔබට තියෙන හැකියාව කොහොමද? දුන්න දේ කරන්න බැඳී සිටින්න. ඔබගේ පෞද්ගලික සූදානම් වීම කොහොමද? ඔබගේ ඒ කෞශල්‍ය අනුව, ඔබගේ හැකියාව අනුව, දක්ෂතාවය අනුව. ඔබ කොහොමද සූදානම් වෙන්නේ? තරගය සඳහා පුහුණු වීම කටයුතු කොහොමද කරන්නේ? දුවන්න. නිකන් දුවන්න බෑ. නිකන් කැලේ ඔහොම මෙහෙන් දිවුවයි කියලා ඔයගලන්ට පුහුණු වෙන්න බෑ. ඔබගේ මාංශ පේශි වර්ධනය කරගන්න ඕනේ කොහොමද කියලා. ඔබගේ ඇට මිදුළු වර්ධනය කරගන්න ඕනේ. නහර ස්නායු පද්ධතිය හරි ශක්තිමත් කරගන්නට ඕනේ. සියල්ලට වඩා ඔබගේ මනස ශක්තිමත් කරගන්න ඕනේ. මේ සියලු දේ තුළට ඔබට පුහුණුවක් ලැබිය යුතුයි. දේව අභිමුඛය ඔබ ලබන පුහුණුව කෙසේද තිබෙන්නේ? පෞද්ගලික දවස්වල අතපසු වෙලා තිබුණා නම් එන්න දේව අභිමුඛයට පුහුණු කටයුතු කරන්න. ශාරීරික සුවතාවය ඊටම වැදගත්. ජීවය සඳහා පෝෂණය ඔබට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර තියෙනවා. ඔබගේ ප්‍රෝටීන සහිත ආහාර කන්නට ඕනේ ඔබ තරඟ කරුවෙක් නම්. කොහොමද ප්‍රෝටීන් හම්බ වෙනවද? නෑ මම ප්‍රශංසාව විතරයි කරනවා. ප්‍රශංසාවයි යාඥාවයි කරනවා. එනම ඔබ මන්ද බුද්ධිකේ කොහොමද ඔබට දුවන්න පුළුවන්? දේහ වචනේ නැත්තම් ප්‍රෝටීන් කෑවේ නැත්තම් කොහොමද ඔබට දුවන්න පුළුවන් වෙන්නේ? ඔබට අයන් එක ඕනේ, ශක්තිය අයන් යකඩ ශක්තිය ඕනේ. ජවය ඕනේ. කොහොමද ගන්නෙ? දේහ වචනය, යාඥාව, ප්‍රශංසාව මේ ඔක්කොම සරිලන පරිදි ඔක්කොම එන්න ඕනේ. එහෙම නැත්නම් වචනේ විතර පැය 4ක් කියවනවා. කොහොමද වෙන්නේ? ඔළුව මෙන්න ලොකුයි. දුවන්න පුළුවන්. නෑ මම යාඥා විතරයි කන්නේ. බඩ පිරෙන්නේ යාඥා කරනවා මම. බඩ මෙන්න සයිස්. ඔළුව පොඩි. දුවන්න පුළුවන්ද? බෑ. සමබර ආහාර වේලා දෙයන් වහන්සේගේ අභිමුඛේ.
මෙන්න තරඟකරුවෙගේ ශරීර අත්‍යවශ්‍ය කාරණා බැහැර කිරීම අනවශ්‍ය. ඒ කියන්නේ අත්‍යවශ්‍ය කාරණාවන් ඇතුල් කිරීම අනවශ්‍ය කාරණාවන් බැහැර කිරීම. ගොඩක් තියෙනවා. මස් හදාගෙන පුළුවන්ද? පුළුවන්ද? තරඟ දුවන කට්ටිය දැකලා තියෙනවද? කොණ්ඩේ බැඳගෙන දුවනවා. කලිසමක් දී කලිසමක් ඇඳලා ෂර්ට් එකක් දාලා ඒකට උඩින් කෝට් එකක් දාලා ටයි එකක් දාලා මේ ඔක්කොම දාගෙන මේ දවනපතේ දුවන කට්ටිය දැකලා තියෙනවද? මේ ඔක්කොම ඇඳගෙන තමයි ඉන්නේ. නමුත් තරඟෙට සූදානම් වෙනකොට එකින් එක ගලවලා තියලා සෑහලුම ඇඳුම ඇඳගත්තා දුවනවා. අපගේ ආඩම්බරේ, අපගේ මාන්නේ, අපගේ ඊර්ෂ්‍යාව, අපගේ කෝපය, වෛරය, මේ සියලු දේම වැරදි අදහස්, පාපය, වෛශ්‍යාකම, සල්ලාලකම, ද්‍රෝහිකම මේ සියලු දේම බැහැර කරලා සැහැල්ලු වෙලා ඉන්න දෙවියන් වහන්සේගේ දානපතේ දුවන්න. අදත් ඔබ හති දානවා නම් කල්පනා කරලා බලන්න මගේ ජීවිතයේ තියෙන අනවශ්‍ය අඳුම මොකක්ද කියලා. ඔබට දුවන්න බැරුව බර වැඩි කියලා හිතෙනවා නම් වාඩි වෙලා කල්පනා කරලා බලන්න අද දවසේ දේව අභිමුඛයේ මේ අවුරුදු 40ක් මම දුවනවා. ඇයි මට දුවා ගන්න බැරි? අනවශ්‍ය දෙයක් ඔබගේ ජීවිතයේ තියෙනවා නම් අද දෙවියන් වහන්සේට කියලා අයින් කරගන්න. 20යි 21 සැහැල්ලුවෙන් දුවමු දේව අභිමුඛයේ ඔටුන්න ලබා ගන්න. ඒත් එක්කම තරගයේ සඳහා ඔබගේ කැපවීමක් තියෙන්න ඕනේ. පුහුණුකරු කොච්චර පුහුණු කරලත් වැඩක් නැහැ. පාස්ටර් කොච්චර දේශනා කරලත් වැඩක් නැහැ. පාස්ටර් ඔබ ගැන යාඥා කරලත් වැඩක් නැහැ. ඔබගේ කැපවීම තියෙන්න ඕනේ. ඔබ කොහොමද පුහුණු වෙන්නේ? ඔබ කැප වෙන්නේ කොහොමද? වේලාව දෙන්නේ කොහොමද ඒකට? ඔබගේ යොමු වීම කොහොමද තියෙන්නේ මේකට? ඔබගේ දායකත්වය කොහොමද තියෙන්නේ? ඒ වගේම ඔබගේ සහභාගීත්වය කොහොමද තිබෙන්නේ? කල්පනා කරලා බලන්න. ක්‍රීඩකයෙක් වෙන්න ෆිට් එකේ ඔබගේ ජීවිතය හදාගන්න ආත්මික ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ ඉදිරි ගමන සඳහා ඔබව මොටිවේෂන් එක ඔබව මොටිවේට් කරන ක්‍රීඩකයන් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. වෙන්න විශේෂ දැනකට ගොඩක් වෙලාවකට පස්සේ මම දේව වචනයක් ගන්න යනවා දැන්. පිලිපි 3:14 තමයි ඉස්සලාම ඔබට මම දේශනාව ආරම්භ කළ ඉස්සර පටන් ගත්තේ. මෙතරක් වෙලා ඒ ගැන මම ඔබට විග්‍රහයක් දුන්නා. ඉතිරි වෙලාව මම ඔබට දේව වචනේ කීපයක් ඔබට කියන්නම්. හරි? කොහොමද ඔබව මොටිවේට් කරන්න ඕනේ? දැන් අපි තරගයක් දුවන්න යනකොට සැබෑම මේ තරගකරුවෙක් කියමුකෝ මම මොනවද කරන්නේ? මම බලනවා හුසේන් බෝල්ට් කොහොමද දුවේ? රයිට් එයාගේ තරගය. මම දන්නවා ලංකාවේ හිටියා ගොඩක් තරගකරුවා. තරගකාරියන් හිටියා. ඔලිම්පික් එකකින් අපට රන් පදක්කම් ගෙනාපු, රිදී පදක්කම් ගෙනාපු අපගේ ජාතියේ වීරවරුන් ඉන්නවා. තරගයේ මම ඉතාමත්ම ක්‍රීඩකයන්ට ආදරය කරන කෙනෙක්. බලන්න ඕනේ ඒගොල්ලන් දිහා. තරගයේ කොහොමද ඒගොල්ලන් මොටිවේට් කරගන්නේ? මම ක්‍රීඩා කරනකොට මම ව්‍යායාම කරනකොට මම ගොඩක් වෙලාවට ෆෝන් එකේ මොන හරි දාලා බලනවා. මොනවද බලන්නේ? ඒගොල්ලෝ කොහොමද ව්‍යායාමය කරන්නේ? කොහොමද දුවන්නේ? ඒගොල්ලෝම බලනකොට මටත් හිතෙනවා මටත් දුවන්න ඕනේ කියලා. ඉතින් මා තුල උද්වේගයක් ඇති කරගන්නා වූ කාරණාවන් දිහා බලනවා. හේබ්‍රේය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය පොඩ්ඩක් බලන්න. හේබ්‍රේය 12:1 எபிரேயர் 12ஆம் அதிகாரம் முதலாம் வசனம் வாசிப்போம். 12:1 මම පොඩ්ඩක් කියවන්නම් බලන්න. මෙන්න බලන්න. දේවවචන. එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා අප වටේ මහත් වූ සාක්ෂිකාර සේනාවක් ඉන්නවා. අපට පෙරට දුවපු අය. දාවිද්තුමා ඉන්නවා, මෝසස් ඉන්නවා, අබ්‍රහම් ඉන්නවා. තව ගොඩක් කියන්න. යොෂුවා ඉන්නවා, ගිදියෝන් ඉන්නවා. අයි පවුල්තුමා, පේතුරුස්තුමා, යෝහාන්, යාකෝබ් ඔක්කොම ඉන්නවා අපි ඉස්සර දුවපු කට්ටිය. බලන්න ඒගොල්ලෝ දුවපු ටෙක්නික් එක. ඒගොල්ලන්ගේ තාක්ෂණය දිහා බලන්න කොහොමද දිව්වේ, කොහොමද ශරීරය හැදුවේ, ඒගොල්ලන්ගේ ව්‍යායාමන් කොහොමද? ඒකයි මේ වචනේ කියන්නේ. මේ බලන්න සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයේද අහක දමා අනවශ්‍ය දේවල් අහක දාන්න. බලන්න සියලු බර පහසුවෙන් අප අසු කරගන්න පාපේ ඉක්මනින් ඇවිල්ලා වැටෙන එක. ඒක අයින් කරලා දාන්න, අහක දාන්න. ඇතහිල්ලේ කතුරයාද සම්පූර්ණ කරන්නාවුද යේසුස් වහන්සේ දෙසම බලමින් දුවපු පළවෙනි ඉලක්කයේ දුවපු අපේ වීරයා. අපේ වීරයා කවුද? යේසුස් වහන්සේ. පරදිච්ච නායකයෙක් යටතේ අපි ඉන්නේ. ජයග්‍රහණය දෙවියන් වහන්සේ වෙත. කල්වාරි කුරුසේ යක්ෂයාගේ ඔළුව පොටි කරපු දෙවියන් වහන්සේ. ඉලක්කයට ළඟා වූ දෙවි කෙනෙක් දිස බලලා අපි දුවන්නේ. බලන්න ඒක කියනවා
කර්තෘව සම්පූර්ණ කරනවා. යේසුස් වහන්සේ දෙසම බලන්න. ඔබගේ දුර්වලකමේදී මම මිනිස්සෙක් දිහා බලන්න එපා. ඔබ තරඟේ දුවනකොට වැටලා ඉන්න මිනිස්සයා නෙවෙයි. ඔබ දිනුම් කරු කවුද ඉන්නේ? යේසුස් වහන්සේ දෙස බලන්න. දුවන්න. දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවිම ඉවසිල්ලෙන් දුවමු. තරඟයක් ඉවසිල්ලෙන් දුවන්න පුළුවන්ද? බෑනේ. ලෝකේ තරඟයේ ඉවසිල්ලෙන් දුවන්නට බෑ. ආත්මික තරඟය අපිට දුවන්න පුළුවන් ඉවසීමෙන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ඉවසීමෙන් දුවන තරඟයක් මේක. ඉවසීමෙන් බලන්නේ යේසුස් වහන්සේ ලෙස. ඇයි ඉවසීමෙන් බලන්න කියන්නේ? අපි දුවනකොට අපෙත් එක්ක දුවන සහෝදර සහෝදරත්වය, කිතුණු සහෝදර සහෝදරත්වය පාරේ වැටලා ඉන්නවා. අපි යන පාරේ වැටලා ඉන්නවා. ඒගොල්ලන් දිහා මෙහෙම බලාගෙන යන්නට එපා. ඔය දිහා බලාගෙන ඉති උත්තම පූජිකයා ලේවියා වගේ යන්නට එපා. යහපත් සමාරියා ලෙස දුවන තරඟයේදී උන්වත් කරේ තියාගෙන දුවන්න. පෞතුමා කියනවා ඔබලා නිතරම සෙබලෙක් වගේ යුද්ධ සෙබලෙක් වගේ සූදානම් වෙලා ඉන්නේ කියලා. හමුදාවේ කවුරුත් වැටිලා ඉන්නකොට දාලා දුවන්නේ නැහැ. කරේ තියාගෙන දුවන වීර සෙබළු ජීවත් වෙන ලංකාවේ පුරවැසියෙක් නම් කිතුණු දරුවෙක් නම් ඒ හැඟීම හදවතට අරගෙන බලන්න. කොහොමද ඒගොල්ලෝ යුද්ධ කාලේදී ගියේ කියලා. පුණු කාලේදීත් එහෙමයි. පුණු දෙනවා එකිනෙක කරේ තියාගෙන දුවන්න. දුර්වල මිනිස්සයා දාලා දුවන්න එපා. ඒකටයි ඉවසීම ඕනේ. ගැටුණු මිනිස්සයාට හංවඩු ගාලා ඔබ තවත් වටන්න එපා. නැගිටවන්න ඉවසීමේ. අරගෙන දුවන්න. ඈත කාලේදීම YouTube එකේ බැලුවා හොඳ තරංගයක්. එක්කෙනෙක් වැටෙනවා කකුල බෑ යාට දුවන්න. නමුත් පිටිපස්සෙන් දුවගෙන එන එක්කෙනා ඔහුවත් අරගෙන අන්තිම දිනුම කරා ඉලක්කේ කරා ඌව ගේනවා. මේ කිතුණු තරංගයේ තියෙන විශේෂත්වය තමයි කවුද ඉස්සල්ලාම පළවෙනිම දුවන්න කියන එක නෙවෙයි. කවුද අවසානයේ දක්වා ඉලක්කයට ළඟා වෙන්නේ. මෙන්න ජයග්‍රහණය. ලෝකයටයි අපිටයි ගොඩක් වෙනසක් තියෙනවා. මෙන්න දෙවෙනි වගන්තිය එබ්‍රේය 12:2 එබ්‍රේය 12ාம் அதிகாரம் 2ාம் වසන. උන්වහන්සේ වනායි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳිනසේක. මේ තරඟේ දුවනකොට අපිට වීලු කරන්න ගොඩක් කට්ටිය ඉන්නවා. බයිබල් කාර්යෝ කියන්නේ ඉන්නවා. මූලධර්මවාදී කාර්යෝ ඉන්නවා කියලා කියනවා. මොන් NGO කාර්යෝ කියලා නම් අපිට හංවඩු ගන්නවා. එසේ කතා කරන සහෝදර සහෝදරයන්ට එසේ අපිට හංවඩු ගන්න සහෝදර සහෝදරයන් කෙරේ මට තිත්ත කමක් නැහැ. ඔවුන් ගැන මම ගොඩක් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ගැන මම යාඥා කරනවා. ඇයිද කිව්වොත් ඔබලා දෙන දිරිමත් කිරීම තමයි අපේ තරඟය අපේ ඉදිරියට යන්න පුළුවන් බලය. ඔබට දේශ වහන්සේ ආශිර්වාද කරන සේක්වා. මම මේ ශ්‍රී ලංකාවේ ඉපදුණු ලාංකික පුරවැසියෙක් හැටියට ශ්‍රී ලංකාවට මම ආදරෙයි. ශ්‍රී ලංකාවේ සෑම සහෝදරයෙක් ගැනම මම දණින් ඉඳලා යාඥා කරනවා. ඔබගේ ආගම පිළිබඳව, භාෂාව පිළිබඳව මට කිසිම ගැටලුවක් නැහැ. මම ඔබට ප්‍රේම කරන්නේ ඔබගේ ආත්මය සහ ඔබගේ සෙනෙහසට විතරයි. ඔබගේ භාෂාවට, ඔබගේ ජාතියට, ආගමට මම කිසිදා තිත්තෙන් වෛරයෙන් කතා කරන පුද්ගලයෙක් නෙවෙයි. යේසුස් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. ඒ ප්‍රේමයේ ලේ වලින් අපි ආලෝක වී තිබෙනවා නම්, ඒ ප්‍රේමයේ ලේ වලින් අපි සේදී තිබෙනවා නම් ශ්‍රී ලංකාවට අපි ආදරෙයි. මගේ සහෝදරයන්ට මම හදවතින්ම ආදරෙයි. එක කම්මුලක ගැහුවනම් අනිත් කම්මුල හරවලා ගහන්න මගේ සහෝදරයා කියලා කියන ඉවසීමේ තරංගයක් දුවන තරංගකරුවෙක් තමයි අපි වෙන්නට අවශ්‍ය. ඔබ කොතනද ඉන්නේ? යේසුස් වහන්සේ කියන මේ නිසා ලැජ්ජාව නොසලකා. අපි ලැජ්ජාව කරනවා නම් අපි ඒ ගැන සලකන්නේ නැහැ. ඔබව සේවයේදී ඔබ ලැජ්ජා කරලා කියලා තැනකට මුල්ලකට වෙලා ඉන්නවා නම් එළියට එන්න. යේසුස් වහන්සේ කියනවා එන්න එළියට කියලා. ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන අපේ පීඩාව, දුක, වේදනාව අපි දරාගෙන නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉන්න යේසුස් වහන්සේ දෙස බලන්න. අපේ රෝල් මොඩල් එක යේසුස් වහන්සේ. සියලු දේ දරාගෙන ගියා වූ යේසුස් වහන්සේ තරගේ දුවමු. මෙන්න තවත් පද දෙකක් අපි කියවලා ඊළඟට අපි යාඥා කාලයකට ඇතුළු වෙන්නට යනවා. ක්‍රීඩකයන්ගේ නම් ලැස්තුවක් දීලා තියෙනවා මේ තරගේ. අපිට රෝල් මොඩල් එකක් හැටියට ඉස්සරහින් ගමන් කරපු දුවපු තරගකරුවන් සෙට් එකක නම් දීලා තියෙනවා.
ඔබ දන්නවා ඇති ගොඩක් තරගකරුවන් හිටියා දුවපු කට්ටිය මගේ මතකයට එන්නේ නැහැ. උසෙන් බෝල්ට් විතරයි මගේ මතකයේ තියෙන්නේ. නමුත් බ්ලැක් ඇමරිකන්ස්ලා ඉන්නවා, ඉතියෝපියාවේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ තමයි හොඳට දුවන කට්ටිය. ඒගොල්ලන්ගේ නම් තිබුණා. ඒ කාලේ මම ක්‍රීඩාවට ගොඩාක් ආසයි. ඉතින් මම දැන් බයිබලෙත් එක්ක සෙල්ලම් කරන නිසා මේකත් එක්ක ඇතුළත සෙල්ලම් කරන නිසා බයිබලයේ ඉන්න ක්‍රීඩකයෝ මම හොඳටම දන්නවා. වැඩකාර සුපිරි දාවකයෝ. ආයෝ කියන්නේ කඳු තරණය කරපු මෝසස් ඉන්නවා තරඟේ. උගල හිතන්නේ දෙවියන් වහන්සේ කියනවා නුඹ ගල්ලෑලි දෙකක් අර කපලා අරගෙන කඳු මුදලට වරෙන් කියලා. ගල්ලෑලි. ඔගල හිතුවද මේ අර කළු පාටට ඒ කාලේ අපි 80 දශකයේ ඉස්කෝලේ යනකොට ගෙනිච්ච ගල්ලෑලි කියලා නෑ. මෙන්න ගල්ලෑලි අරගෙන කඳු මුදුනට යන්නේ කොහොමද කියලා දන්නවද? ඔබ භූගෝල පසුබිම ඉගෙන ගත්තා නම් මේ අවස්ථාවේදී ඇවිදින්න කකුල තියන්න ඉඩ නැහැ. මෙහෙම යන්න ඕනේ උඩට. අරගෙන උඩට ගියේ කොච්චර ලොකු වැඩකාරයෙක්ද? එසේ ලේසි නෑ. ජේසුස් වහන්සේ දිහා බලන්න අවුරුදු 23යි තරුණේ කුරුසියේ කරේ තියාගෙන උඩට ගියේ. එයාගේ පුහුණුව කොහෙද? වඩුමඩුවේ. අවුරුදු 30ක වඩුමඩුවේ තාත්තත් එක්ක. යතු ගන්නකොට කොහොමද? දැන් ගිහිල්ලා අපි ජිම් එකට ගිහිල්ලා දානවා. මේ කොහොමද? ඒ කොහොමද කියලා බලාගෙන. මෙන්න ඇවිල්ලා මස් ඇවිල්ලා. යේසුස් වහන්සේ හොඳ ජිම් එකක් කරපු කෙනෙක් තමයි. හොඳ තරුණයෙක් තමයි. අපි ඉදිරියේ ඉන්නේ. අපි නිකන් එක තැන වාඩි වෙලා අපි සේවකයෝ කියවම බඩක් තියෙන්න ඕනේ. හරියට සිලින්ඩරයක් ගිලලා වගේ. එහෙම නෙවෙයි ජීවිතය. අපි දුවන්න හැම එකටම ෆිට් එකේ ඉන්න ඕනේ. මෙන්න ක්‍රීඩකයන්ගේ ලිස්ට් එක මම කියන්නම්. හරි එබ්‍රේව් 11:32 එබ්‍රේව් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි වගන්තියේ එබ්‍රේයரின் புத்தகம் 11ஆம் அதிகாரம் 32ஆம் வசனம் මම කියවන්නම් බලන්න. ගිඩියෝන්ද බාරක්ද සම්සෝන්ද යෙප්තාද දාවිද්ද සාමුවෙල්ද ප්‍රොපේතෝරුන්ද ගැන කියන්ට කල් මදිය. මෙන්න වැඩකාරයෝ නම් වෙලාව මදිලු. ගිඩියෝන් ගැන කියන්න වෙලාව මදි. යා සුපිරි වැඩකාරයෙක්. ඒ වගේම තියෙනවා සම්සෝන්. නිකන් ලේසි පාස් කෙනෙක් නෙවෙයි. මිනිහා මැරෙන කොටත් 3000ක් මරාගෙන මැරෙන මිනිස්සෙක්. නිකම් අම්මු කොටලුවෙක්ගේ හක්කක් අරගෙන කී දහක් මැරුවද? ඒ අයි අමු කියලා ලියලා දෙන්නේ. ලෙස්සිලා යන එකක්. වෙලිච් එකක් නෙවෙයි. වෙලිච් එකකට නම් ග්‍රිප් එකක් තියෙනවා අල්ලන්න පුළුවන්. ලෙස්සිලා යන එකක්. අමු එකක් අරගෙන මරපු කෙනෙක්. මෙන්න අපේ තරගේ දුවපු කට්ටිය. දාවිද් වැටිනවා, නැගිට්ටා, සමාව ගත්තා, දිව්වා. ඔබ කොහමද? වැටුණා. එතනම ඉවරයි. එහෙමද? නෑ. නැගිටින්න. කියන්න ස්වාමිනේ ගීතාවලිය 51 8 9 10 කියවන්න ස්වාමිනේ ඔබගේ අභිමුඛයෙන් මාව බැහැර කරන්න එපා. ඔබගේ ආත්මයන් වහන්සේ මාගෙන් ගන්න එපා කියලා යාඥා කරන්න. තුවන්න ඉස්සරහට 20යි 20 කොතන වැටිලා හිටියත් 20යි 21ට සූදානම් වෙලා නැගිටින්න අපි දුවමු ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට. නැගිටින්න. ඔබට ඒකයි මම අද දෙන කාරණාව. උන්ගේ ජයග්‍රහණය බලන්න 11:33 ඉඳලා මම කියවන්නම්. 11ஆம் அதிகாரம் 33ஆம் வசனத்திலிருந்து நான் வாசிக்கிறேன். 33 ඉඳගෙන මෙන්න බලන්න. 33. ඔහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය. ගත ජයග්‍රහණයන් මේ ලිස්ට් එකේ දීලා තියෙන්නේ. ඇදහිල්ලෙන් තමයි ඒගොල්ලෝ රාජ්‍යයන් යටපත් කරගත්තේ. සල්ලි දියාගෙන නෙවෙයි. මමත් මේ සේවයේ ජයග්‍රහණේ දිනුම් කව කරා දුවන්නේ මුදල් මේ account එකේ තියාගෙන නෙවෙයි. හෙට ජීවිතයට දෙවියන් වහන්සේ දුන්නා නම් මම කනවා නැත්නම් මම ඉදිරියට යනවා. මගේ දෙවියන් වහන්සේ අද වෙනකම් මම කුසගින්නේ තබලා නැහැ. සේවයේ උන්වහන්සේගේ තරංගයේ උන්වහන්සේගේ ස්පොන්සර්ෂිප් එක ස්වර්ගයෙන් හම්බ වෙනවා වෙලාවට උන්වහන්සේගේ වැඩ කරගෙන යනකොට. මෙන්න රාජ්‍යයන් යටපත් කළේ ඇදහිල්ලෙන්. මේ බලන්න ධර්මිෂ්ඨකම් කළෝය. පොරොන්දු ලබාගත්තුයෝ. සිංහයන්ගේ මුඛ පියවෝය. මේ කියන්නේ දානියෙල් ගැන. සිංහයන්ගේ කට වස්සපු දානියෙල් අප ඉදිරියේ ඉන්නවා. ගින්නෙන් උස්නෙන් නිවෝය. සාත්‍රාක් මේසක් අබෙද්නෙගෝ ගිනි උදුනට උස්සලා දැම්මා. අලුනේ නෑ. ඔබව ගිනි ගොඩට උස්සලා දානවාද? ප්‍රශ්නේ ගිනි ගොඩක් වගේද? බය වෙන්න එපා. ගිනි ගොඩට උස්සලා දාන්න ඕනේ.
තුන් දෙනයි දැන් මේ හතර දෙනෙක්ව දාපු රජතුමා දකිනවා හතරවෙනියා දේව පුත්‍රයාණන්ට සමානයි. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබ ඉන්න ප්‍රශ්නේ ගිනි ගොඩක් වගේද? ඔබ ගිනි ගොඩකද ඔබගේ සේවයේ තිබෙන්නේ? දේව පුත්‍රයන් ඔබත් එක්ක සක්මන් කරන නිසා ඒ ගින්නේ රස්නෙන් ඔබ දැවී යන්නේ නැහැ. ඒ දුමේ ගඳවත් ඔබගේ ඇඳුම් වල ගෑවෙන්නේ නැහැ. ඔබට තියෙනවා උතුම් වූ ජයග්‍රහණයක්. ඒක තමයි සදාකාල ජීවනය. නිවෝය කඩු මොහොතින් ගැලවුණෝය දුර්වල සිට ශක්තිමත් කරනු ලැබුවෝය යුද්ධයේදී බල සම්පන්න වූයෝය අන්‍ය සේනාවන් පන්නා දැමුවෝය. මෙන්න අපේ තරංගේ අපට ඉස්සරහින් දූපු අය. ඔබ බලන්න ඔබ මොටිවේට් කරගන්න අපේ ඉස්සරහින් දූපු කට්ටිය කොහොමද? පෞල්තුමා කොහොමද දිව්වේ? පේතරුස් කොහොමද දිව්වේ? දානියෙල් කොහොමද දිව්වේ? සාත්‍රාක් මේසක් අබෙද්නෙගෝ කොහොමද තරංගේ දිව්වේ? මමත් ඒ විදිහට දුවනවා. දානියෙල් නිකන් ගිහිලා ජී බුම්බා කියලා සිංහයාගේ කට වහුවේ නැහැ. ඔව් දවසට 3 වේල දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යාඥා කළා. නිරහරෙන් ඉඳලා යාඥා කළා. ඔබ ඉන්නවද? එහෙම ඉන්නතෝ යක්කු එලවන්න යන්න එපා. කන නැත්තම් නහය දීලා තමයි එන්නේ යකාට. අත්දැකීම් තියෙනවා. යකාට ගිහිල්ලා නිකන් යාඥාව නැතුව ඔළුවට අත තියන්න යන්න එපා. ඔබ කරපු වෛශ්‍යකම් සල්ලාලකම් ඔක්කොම ඌ කියනවා. ඌ බලවත් එකෙක්. ඒකෝ ඌ දෙවියන් වහන්සේගේ බලය හොඳටම දන්නවා. ඌ දන්නවා විතරක් නෙවෙයි වෙවුලනවා කියලා බයිබලේ තියෙනවා. අපි බයයි වෙවුලන්නේ නැහැ. වෙවුලන්න පටන් ගන්න 20යි 21 දී. වෙවුලන්න වෙනවා ඕගොල්ලන්ට. දෙවියන් වහන්සේ අපට ගොඩක් ආදරේ. 35 36 මෙලෙසගෙන තවත් අය සරදම් වලින්ද පහර වලින්ද එසේ බැඳුම් වලින් සහ හිරගේ දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය. ඔවුන් ගල් ගසනු ලැබුවෝය. කියතෙන් ඉරනු ලැබුවෝය. පරීක්ෂා කරනු ලැබුවෝය. කඩුවෙන් මරනු ලැබුවෝය. ඌ අසරණකම්ද පීඩාද නපුරුකම්ද විඳින්මින් බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන ඉතුරු ටික වෙන සබ්ජෙක්ට් එන්නේ. මේ හැම දෙම දුක විඳලා මරලා දුක විඳලා තමයි අපේ ඉස්සරහින් නායකයෝ ඉන්නේ. ඒ දේශ බලන්න. ඔබගේ ජීවිතේ මේ පරිච්ඡේදය හොඳට මෙනෙහි කරන්න. මාගේ තරගයේ සඳහා මාගේ ප්‍රතිපත්ති සහ කැපවීම මොනවාද? මොහොතක් රැඳෙන්න, ආපසු හැරි බලන්න. ආපසු හැරලා බලන්න. ආපසු හැරලා බලන්න. අතපසු වීම ගැන හිතන්න. අනේ මම වැටුණා. වේගයේ ප්‍රමාදයි, ස්පීඩ් එක මදි. හේතුන් ගැන සොයන්න. මොකද්ද හේතුව? ස්පීඩ් එක මදිද? ගැම්ම ගත්තා මදිද? ප්‍රැක්ටිස් කරා මදිද? කාලය දුන්නා මදිද? කෑම කෑවා මදිද? ප්‍රෝටීන් එක මදිද? අයන් මදිද? මොකද්ද මදි? හොඳට හොයලා බලන්න. ඒ වගේම නිවැරදි කරගන්න. වැරදි නිවැරදි කරගන්න. ඉලක්කයේ තරංගය අවසන් කිරීමයි. සවිය අලුත් කරගනිමු. අපිට දුවන්න ඕනේ දැන් තරංගය. සවිය අලුත් කරගමු. එසායා පොතේ අපි කියවමු 40 වෙනි පරිච්ඡේදයේ 31 40 அதிகாரம் 31 වසනම් එසායා පුතකදී මම කියවන්නම්. මේකේ බලන්න මෙහෙම කියනවා. නමුත් ස්වාමීන් වහන්සේ ගැන බලා සිටින්නෝ තමන්ගේ සවිය අලුත් කරගන්නෝය. ඔහු රාජාලින් මෙන් පියඹා නගින්නෝය. ඔහු දුවන්නෝය. එහෙත් වේස නොවේති. ඔවුන් ඇවිදින්නෝය. එහෙත් කලන්ත නොවේති. අපි සූදානම් වෙමු. දෙවියන් වහන්සේගේ නාමයෙන් එසායා පොතේ මේ 31 නැවත මෙනෙහි කරන්න. ඔවුන් දිව්වත් ඔවුන් මහන්සි වෙන්නේ නැහැ. ඔවුන් ඇවිද්දා ක්ලාන්ත වෙන්නේ නැහැ. ඒකෝ ඔවුන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ බලය සවි කරගන්නවා. ඉතිරි තියෙන දින 5 තුල දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න ඔබගේ සවිය අලුත් කරගන්න 2021 රාජාලියෝ මෙන් නව ශක්තියක් ලබාගෙන දේව අභිමුඛයේ තරංගේ ඉලක්කයේ සරා දුවන්නට සූදානම් වෙමු. ඒ නිසා පස්ස ගැන පොඩ්ඩක් හැරිලා බලන්න. අතවසු වීම වැරදි සියලු දේ ප්‍රමාදයන් නිවැරදි කරගන්නට උත්සාහ කරමු. අපි ඉදිරියට දුමු. මෙම තරංගයේ විශේෂත්වය තමයි කෙසේ හෝ පළමුවන ස්ථානයේ දිනා ගැනීම නොවේ. අනිවාර්යෙන් තරංගය නිමා කිරීමයි. දිනා ගැනීම නොවේ. තරංගය නිමා කිරීමයි. ඉදිරියට යාමයි. ඉවසීමෙන් තරංගය දිවීමේ ප්‍රතිපත්තිය. මේක ස්වර්ගික ප්‍රතිපත්තියක්. ලෝකේ නම් අනිත් මිනිස්සයා කොහොම හරි උට ගහලා පෙරලලා දාලා හරි දුවපන්. එහෙම නැත්තම් උත්තේජන නැත්තම් ශරීරයට අනවශ්‍ය දේවල් කාලා බීලා ශරීරයේ පණ ගන්නගෙන දුවපන් කියන එක මේ ලෝකේ. තරංගෙම ඩිස්ක්වොලිෆයිඩ් වෙනවා.
අය තරඟයට සහභාගී වෙන්න බෑ. අන්ධකාර විලටම ගිහිල්ලා වැටෙනවා. සෙනෙවන්තයා මත්කනට දුම් පැන් වලට වෛශ්‍යාකම සල්ලාලකමට ලොබ් වෙලා දෙව රාජ්‍යයේ මුදල් ඔබ අයිතු ලෙස පරිහරණය කරලා වැරදි දේවල් කරලා දේව රාජ්‍යයෙන් ඔබ ඉවතට යනවට වැඩිය ඔබ හොඳ නැද්ද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ධර්මිෂ්ඨයෙක් ලෙස උන්වහන්සේගේ අභිමුඛයේ ඉවසීමෙන් ඉන්න. ඔබට දෙනකම් බලාගෙන ඉන්න. මගෙන් ගොඩක් අය අහනවා කෝ ඔයාගේ බයිසිකලේ? ඔයාට මෝටර් සයිකලයක්වත් නැද්ද? ඔයා ඇයි පයින් යන්නේ? ඔයා බස් එකේනේ තාම යන්නේ. අවුරුදු 40ක් සේවය කරනවා 35ක් සේවය කරනවානේ. කෝ තාමත් කුලී නිවසේදී ඉන්නේ. කෝ ඔයාට ඒව නැද්ද? මේව නැද්ද? මම කියන්නේ මං දෙවියන් වහන්සේගේ සේවකෙක්. දෙවියන් වහන්සේ දෙන දාට සියලු දේ ඉස්තරම් විදියට නිසි වෙලාවට උන්වහන්සේ ලබා දෙනවා. මං ඉවසීමෙන් බලා සිටිනවා. මෙතෙක් කරපු මගේ දෙවියන් වහන්සේ ඉතුරු ටිකක් කරන්නට බලවන්තයි. අද මාව මේ කෙලින් හිටවලා තියෙන මගේ දෙවියන් වහන්සේ හෙට මගේ ජයග්‍රහණය සමග මට භුක්ති විඳින්න දෙවියන් වහන්සේ මට සතුට දෙනවා. ගොඩක් වෙලාවට මේක හොඳට මතක තියාගන්න. ඔබ ජයග්‍රහණයේ කප් එක ගත්ත ගමන් හිතන්න එපා ඔබ දිනුවයි කියලා. දිනුමත් සමග වැටීමක් තියනවා කියන එක ඔබ අමතක කරන්න එපා. දිනුවයි මමයි දිනුවේ කියලා ඔබ හිතුවනම් එදා ඔබ වැටිලා කියන එක අමතක කරන්න එපා. මේ දිනුවට කැපවීම මගේ කියලා හිතන්න එපා. මගේ සේවය කියලා හිතන්න එපා. මමයි මේ ආත්මේ දිනාගත්තේ. මං නිසයි මේක කරේ කියලා හිතන්න එපා. සියලුම පසුබිමේ ඉඳලා වැඩ කරන්නේ මා බලවත් කරන ක්‍රිස්තුස් වහන්සේ. දිනුම සහ වැටීම ඔබගේ මනසේ තියෙන ප්‍රවේශමෙන් ඉන්න එතනදී විවසීමෙන් තරඟේ දිනීමේ ප්‍රතිපත්තිය විලා ස්වර්ග රාජ්‍යයේ කිසිවෙකුට හානියක් තුවාලයක් අනතුරක් වේදනාවක් ලබා නොදී උන්ගේ දුර්වලකම් ගොඩක් අය දුර්වලයි. දුර්වල අයත් කුසලාගෙන තරඟය නිමා කිරීමයි අපේ තරඟයේ විශේෂත්වය. කිසි කෙනෙකු අපි අතරින් නැතුව ඉදිරියේදී අපි දුවමු. දෙවනි තිමෝති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7-8 වචන කියනවා. බලන්න අපි කියමු. 2 තිමෝති පොතේ 2 திமோத்தி புத்தகம் 4ஆம் அதிகாரம் 7-8 வசனங்கள். 2 තිමෝති 4:7-8. මම යහපත් යුද්ධයක් යුද්ධ කළෙමි. මම දිවිමි කෙලවර කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි. මෙතෙන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. ඒ ධර්මිෂ්ඨ විනිශ්චයකාරෝ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ උන්වහන්සේගේ ප්‍රකාශ වීමට ආසාව සිටිනා වූ සියල්ලන්ට දෙනවා ඇත. මෙන්න මේකයි අපේ එන්ඩ් එක. අද දේශනාවේ අවසානයේ ඔබට කියන්නේ මම මේකයි. මම තරඟේ දිව්වා ජයග්‍රහණය ලබා ගත්තා. මට විතරක් නෙවෙයි දිනුම විශ්වාස කරන මුළු මහත් ලෝකයේ සියලු දෙනාටම ඒ තරඟේ ජයග්‍රහණය තිබෙනවා. අද දේශනාව හැම භාෂාවක් කතා කරන ආගමකටයි සියලු දෙනාටමයි. ඔබ සියලු දෙනාටම ස්වර්ගීය ස්ථානයක් තිබෙනවා. ඒ ස්ථානයට යන්න නම් ක්‍රිස්තුස් වහන්සේ නම් දොරටුවෙන් ඇතුල් වෙන්න. නාසය දැත් දිගු කරමින් නාසය ආරාධනා කරනවා. වේසවි බරවසුලන්නව සියල්ලන් මා වෙතට එන්න. මම නුඹලාට විවේකී දෙනවා කියලා. කල්වාරි කුරුසේ ජීවිතේ පූජා කරවූ ඒ සෙනෙහවන්ත ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමේ ධාරාව ඔබ මුදවා ගැනීම සඳහා ඔබට උපකාර කරන පිණිස මෙන්න මේ මොහොතේ නැගී සිටිනවා. ඔබගේ හදවත විවෘත කළා කියන්න. වඩින්න ජේසුනේ මගේ හදවතට මම ඔබට ගොඩක් ආදරෙයි. මට කිසි කෙනෙක් උදව් කරන්න නැහැ. උපකාරයක් නැහැ. යන්න මාර්ගයක් මට පේන්නේ නැහැ. මට දිශාවක් පේන්නේ නැහැ. එල්ලෙන්න වැලක්වත් නැහැ ස්වාමිනී කියලා කියනවා නම් ජේසුස් වහන්සේ ඔබ ළඟ ඉන්නවා. ඔබව ඒ ගඟෙන් එතර කරන්නට. උන්වහන්සේගේ කරේ තියාගෙන ඔබ උන්වහන්සේ අරගෙන ඉන්නගෙන යනසේක. මෙන්න හෙබ්‍රෙව් 12:2 කියා වගේ ජේසුස් වහන්සේ පියාණන්ගේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නවා. සියලු ජයග්‍රහණය ලැබපු දෙවියන් වහන්සේ තරඟේ දුවල ජයග්‍රහණය ලැබපු ජේසුස් වහන්සේ පියාණන්ගේ දකුණු පාර්ශ්වයේ වාඩි වෙලා ඉන්නවා. පියාණන් වහන්සේගේ දකුණු පාර්ශ්වයේ වාඩි වෙලා ඉන්න ජේසුස් වහන්සේ කියන යමෙක් ජේසුස් වහන්සේට සේවය කළා නම් ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වුණා නම් මම කොතනද ඉන්නේ එතන නුඹටත් අසුනක් තිබෙනවා කියලා. සෙනෙහවන්තය ඔබ ධර්මිෂ්ඨ තරඟයක තරඟකරුවෙක් ලෙස දුවනවා නම් ඔබට ස්වර්ගයේ සිංහාසනයේ ස්ථානයක් ඔබට තිබෙනවා. මේ ජේසුස් වහන්සේ විවෘත ආරාධනාවක් ඔබට මේ කළේ.
ඔබගේ පසුගියාත්වය ගැන කල්පනා කරන්න. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඉලක්කය ගන්න. අපේ ඉලක්කය අපි ගනිමු. අපේ ඉලක්කය අපිට ගොඩක් වැදගත්. ඔබගේ ඉලක්කය කුමක්ද? 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදය මෙලෙස කියනවා. මම ඉවර කරන්න සූදානම්. අපි වෙලාව ලං වෙලා තිබෙන්නේ 1 කොරින්ති 9:26. 1 කොරින්තියர் 9ஆம் அதிகாரம் 26ஆம் வசனம். එබැවින් මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය. පහර දෙන්නේ සුළඟට පහර දෙන්නක් මෙන් නොවේය. නමුත් මාගේ ශරීරය දමනය කර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනා කළාට පසු කොයි ලෙසකින්වත් මාව එපා කරනු නොලබන පිණිසය. අපි ගොඩක් අය දේශනා කරනවා අපි එපා කරනු නොලබන පිණිස නෙවෙයි. මම වැඩ කරන්නේ සේවය කරන්නේ ඉලක්කයක් අරගෙන. ඔබ කොහොමද? ඔබ හොලකට පහර දෙනවා වගේද වැඩ කරන්නේ? යමක් කරනවා නම් තීරමක් ඇතිව කරන්න. යමක් කරනවා නම් යම් තැනක බැඳී සිට එතනට දායක වී වැඩක් කරන්න. නිකරුණේ කාලය විනාශ කරන්නට එපා. අවසානය ක්‍රියා 20:24. ක්‍රියා 20:24. நாம் அப்போஸ்தலர் நடவடிக்கை 20ஆம் அதிகாரம் 24ஆம் வசனம். ක්‍රියා 20:24. ක්‍රියා 20:24. මම කියවන්නම් මෙලෙසයි වචනේ කියන්නේ 20:24. නමුත් මාගේ දිවීමද දෙවියන්වහන්සේගේ කරුණාවේ සුභාරංචියට සාක්ෂි දෙන පිණිස ස්වාමියෝ යේසුස් වහන්සේගෙන් ලැබුණු මෙහෙද සම්පූර්ණ කිරීම පමණක් මාගේ ජීවිතයේ වැදගතය. නොහොත් මටම අගේ කියා මම කිසිසේත් නොසලකමි. වෙන්න අපේ ජීවිතයේ තිබිය යුතු පරමාදිත්වය අපේ අදිෂ්ඨානය මේ වචනේ අනුව අපේ ජීවිතයේ ක්‍රියා කරමු. 20:23 මෙහෙම කියනවා. 23 වෙනි වගන්ති 24 ඉස්සලා. නමුත් බැඳුම්ද දුක්ද මට පැමිණෙන්නේ සුද්ධාත්ම වහන්සේ සියලු නෝරවලදී සාක්ෂි දෙනසේක. මෙන්න මේකයි මම කියන්න යන්නේ. මම දුවනවා 20:24 කියනවා. මම දුවනවා ඉස්සරහට. මොන පහර දීම ආවත් දුවනවා. 23 කියනවා මට සුද්ධාත්ම වහන්සේ කියලා තියෙනවා. බැඳුම් තියෙනවා, පහර දීම් තියෙනවා, දුක් වේදනා තියෙනවා. නමුත් මම මගේ තරඟේ නතර වෙන්නේ නැහැ. මේක කියන්නේ පවුල්තුමා ඔගේ ජීවිත අත්දැකීම් කියනවා. මම දන්නවා නෝරවල් වල මට ගැහුවා 20 වෙනි පරිච්ඡේදය කියලා බලන්න මට පහර දුන්නා. මම හිරේට දැම්මා. මට දුක දුන්නා. බඩගින්න තිබුණා. මම වේදනාව වින්දා. මේ ඔක්කොම මම නොදැනත්ව සිදුවන දේවල් නෙවෙයි. සුද්ධාත්ම වහන්සේ මට කියලා දීලා තියෙනවා. මේවා ඔබට වෙනවා කියලා. මේවා දැනදැනත් මම බය නැතුව දුවන්නේ මගේ ඉලක්කය මම දන්න නිසා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපි දුවන්නේ ඉලක්කය දැනගෙනයි. අපේ ඉලක්කය ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම නම් ඒ ස්වර්ග රාජ්‍යයේ සදාකල් ජීවනය අයිති කර ගැනීම සඳහායි. ඔබ පසුගිය කාලේ ඔබේ ජීවිතයේ දිනුම ඔබ කෙලෙසද ඒ තරඟය කරා ඔබ යොමු වුණේ. මොහොතක් මෙනෙහි කරන්න, අතීතය ආවර්ජනය කරගන්න, කරන ඕනම දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න බලාපොරොත්තුව ස්වර්ගින් ඔබට ඒ ජයග්‍රහණය තියෙනවා. ධර්මිෂ්ඨ විනිශ්චයකාර වූ දෙවියන් වහන්සේගේ උන්වහන්සේ අයිතිකමක් ඔබගේ ජීවිතයට කරන්නේ නැහැ. මම විශ්වාස කරනවා 2020 අවසන් ඉරිදා ඔබට ලබා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පණිවිඩය සුද්ධාත්මයන් වහන්සේ විසින්ම ඔබට ලබා දුන්නායි කියලා. මට හැඟෙනවා, මට දැනෙනවා, මගේ ආත්මයට දැනෙනවා 100 ගාණක් මේ වචනේ ඇසුවා. ඒ 100 ගාණකින් අතලොස්සක් නොවේ විශාල ප්‍රමාණයක්, විශාල කණ්ඩායමක් දෙවියන් වහන්සේ තුල පසුතැවිලා දැන් අඬනවායි කියලා. ඔබ දන ගහලා දෙවියන් වහන්සේට කියන්න මා සමග මේ යාඥාව. සමිඳුනේ වහන්සේගේ අභිමුඛයේ මේ වචනේ අහලා ඇස්වල කඳුළු පිරීලා හදවතින්ම වහන්සේගේ අභිමුඛයේ දන ගහලා කවුද කියන්නේ? මෙන්න ස්වාමීනි මම තරඟයේ පෙරදුනේ නැහැ. මම දුර්වල වුණා. රාජාලියෙක් මෙන් වහන්සේගේ අභිමුඛයෙන් මම බලාගෙන ඉන්නවා. වහන්සේ මාව නැගිටිනවා. මම ඉවසිල්ලෙන් මේ තරඟය නිමාව දකිනවා ස්වාමීනි. උතුම් වූ ඒ කැඳවීමට මට හිමි වෙන ඒ ජීවනයේ ඔටුන්න මම ලබා ගන්නවා. වහන්සේ මට උදව් කරන්න. මාව මම පන්නරේ කර ගන්නවා ස්වාමීනි. මට ඉදිරියේ දුවපු අය දයා මම බලනවා. මම ගිඩියොන් දිහා බලනවා. මම දාවිද් දෙස බලනවා ස්වාමීනි. මම පාවුල්තුමා දෙස බලනවා. උන් කොතරම් වේස මහන්සි වෙලාද මේ තරඟේ නිමා කළේ. උන්ට කියන්න පුළුවන් වුණා මම තරඟේ දිව්වා. නමුත් මම දිනුවා. මම ජීවන උටුල ලබා ගත්තා. මමත් එහෙම කියන්න ඕනේ ස්වාමීනි. මම ඉලක්කයක් නැතුව හුලකට ගහන කෙනෙක් මිනිස්සෙක් හැටියට මම දුවන්නේ නැහැ. මට ඉලක්කයක් තිබෙනවා.
මට රාමුවක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මම දුවන්නේ. මට අනුග්‍රහත්වය මට දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා. මට නීති පද්ධතිය ස්වර්ගයෙන් තිබෙනවා. මට මාව හැම වෙලාවෙම නිරීක්ෂණය කරන්න ස්වර්ගීය සැටලයිට් එක මා වෙත තිබෙනවා. මම දුවනවා. මට අවශ්‍ය පෝෂණය, මට අවශ්‍ය පුහුණුව ලබා දීමට සුද්ධාත්මයන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. හොඳම පුහුණුකරු සුද්ධාත්මයන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. උන්වහන්සේ මා ළඟ මා තුල සිටිනවා. උන්වහන්සේ යා යුතු සත්‍ය මාර්ගය තුල මාව ගෙනියනවා දෙවියන් වහන්සේ. මම සුද්ධාත්මයන් වහන්සේගේ පුහුණුව තුල මම පුහුණු වෙනවා. මම දුවනවා. මම නීති කවදාවත් කඩන්නේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ කිව්වා වගේ මමත් ඉන්නවා දකුණු පාර්ශ්වයේ වාඩි වෙලා. ලැජ්ජාව හැම දෙයක්ම පසු කරලා තමයි කුරුසිය අරගෙන මම මෙතනට ආවේ. මම අනුගමනය කරන්න තමාගේ කුරුසිය අරගෙන එන්න ඕනි කියලා වහන්සේ කියලා තියෙනවා. මගේ කුරුසිය මම උසුලා ගන්නවා ස්වාමීනි. උසුලාගෙන යන්න බැරුව වැටි යනකොට යේසුස් ඔබට උදව් කළා වගේම මමත් තවත් කෙනෙකුගේ කුරුසිය උසුලගෙන යන්නට සහයෝගයක් දෙනවා ස්වාමීනි. වැටුණු මිනිස්සුව දාලා යන්නේ නැහැ. ඕවත් අරගෙනමයි මං යන්නේ දෙවි පියාණනි. වහන්සේ නැති වුණ කෙනාව අරගෙන එන්න කිව්වනේ. මම අරගෙන වෙනවා මගේ දිවිඳුනේ. මට මගේ කප් එක මට ඕනේ. මගේ කුසලානේ මට ඕනේ. වෙන ස්වාමීනි මාව බාර වෙනවා. මගේ භාර්යාවන් දරුවන් බාර කරනවායි කියලා. කවුද කැප කරන්නේ උන්ගේ පවුල සම්පූර්ණයෙන් බාර වෙන්න? කවුරු හරි තරුණයෙක් උන්ගේ ජීවිතය ගැන පසුතැවෙනවා නම් දෙවි පියාණනි වහන්සේගේ උපකාරය උන්ට දුන්නු මෑනවා. උන්ට මේ තරගේ දුවන්න උපකාර කරන්න. යම් සේවකෙක් ස්වාමීනි මම මුලා වෙලා තනි කමෙන් ඉන්නවා නම් ඕව කවුරුත් බලන්නේ නැතුව සුද්ධාත්මනේ දැන් ඕව නැගිටවන්න. මරණයටවත් මට බෑ මාව බෑ යේසුස් වහන්සේගෙන් වෙන් කරන්න. ඒ ඉලක්කය ගන්නවට උපකාර කරන්න. වෙන ස්වාමීනි දෙවියන් මේ සම්පූර්ණයෙන් වහන්සේගේ හස්තයට බාරයි. සහභාගී වූ සියලු දෙනාට මගේ ස්වර්ගීය ආශිර්වාදයේ සම්පතේ උන්ට ආශිර්වාද කරන්න. වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. නුඹ ඉල්ලනවටත් නුඹ සිතනටත් වඩා අධිකව දෙන්න මම සූදානම් කියලා. 20 සියලුම හිඟකම් සම්පූර්ණ කරලා 20 දර්ශනයක් ලබාගෙන පාක බන්නට උපකාර කරනවා. ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. ජේසුස්ටයි අද ඔබට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නොකඩවා දිව්‍යන් වහන්සේගේ වචනය ඇසීමට අපත් එක්ක බැඳී සිටින සෑම ඉරු දිනකම සවස් 3ට අපි දේව වචනය සමග ඔබත් එක්ක සහභාගී වෙනවා සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම 2021 අලුත් අවුරුද්ද දේව මෙහෙය ගැන අපට නිශ්චිත දැන්වීමක් අපට ලබා දෙන්නට බැරුව තිබෙනවා. රටේ වාතාවරණයත් සමග කෙසේ වෙතත් මොන දේ සිදු වුණා සජීවීව ඔබ වෙතට අලුත් අවුරුදු දේව මෙහෙය ඔබට පැමිණෙනවා. සමහර විට අපි දේවස්ථානයේ භූමියේ සිට ඔබට ගෙනෙන්නට ඉඩ තියෙනවා. එම වාතාවරණයක් අපට නොලැබුණා නම් ඔබට පුළුවන් මේ ස්ථානයේ සිටම ඔබට සජීවීව සවන් දෙන්නට. ඒ නිසා ඔබ මේ වචනේ ඔබට ආශිර්වාදයක් වෙලා තිබුණා නම් ඔබට හිතෙනවා නම් මගේ සහෝදරයා ආවල් සහෝදරිය මගේ මිතුරිය වැටි සිටින මගේ නැන්දා මාමා මේ වගේ අසරණ කමක සිටිනවායි කියලා ඔබට පුළුවන් මේ පණිවිඩය තුළින් ඔවුන්ට උපකාර වෙන්න. ඔබ ෂෙයා කරන්න, ඔබට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්නට, ඔබට පුළුවන් ලයික් එකක් දීලා තවත් කෙනෙකුට බෙදලා දෙන්න. එතකොට සුභාරංචිය පැතිරීමේ ඒ ක්‍රියාවලියේ ඔබත් ඒ තරඟයේ සුභාරංචිය උසලගෙන මාත් එක්ක දුවන්නට ඔබත් එකතු වෙනවා. එසේනම් මට උපකාර කරපු මා සමග සිටින මාත් එක්ක කුරුසිය තරඟයේ දුවන්නට එකතු වුණු ටීම් එකේ සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරමින් ඔබගෙන් මම සමුගන්නවා. ජේසුස් පිහිටයි.